රයිට් අපි එතකොට එදා කතා කරේ මූලික අවකලන සංකල්ප කීපයක් විතරයි. මූලික අපේ සූත්‍රයේ මේ ඔප්පු කිරීම එහෙම නැත්නම් අර ප්‍රථම මූලධර්මයෙන් අවකලනය කිරීම කියන එක අවකලනයේ අර්ථ දැක්වීම භාවිතා කරලා ගණන් හදන හැටි ඉගෙන ගත්තා. ඊළඟට අපි සූත්‍ර ඔස්සේ අවකලනය තමයි දැන් කරගෙන යන්නේ. එතකොට සූත්‍ර ඔස්සේ අවකලනය කරනකොට සූත්‍ර කීපයක් මම දුන්නා. එතනදී බලයක අවකලනය කොහොමද කරන්නේ? ඊට පස්සේ ගුණිතයක් මේ නියතයක අවකලනය කොහොමද කරන්නේ? ඊට පස්සේ එකතුවක් සහ අන්තරයක් තිබ්බොත් කොහොමද කරන්නේ? සහ අවසානට අපි ශ්‍රිතයක් කොහොමද අවකලනය කරන්නේ කියන එක තමයි කතා කරේ. එතකොට මම ඉතිරි ඉස්සරහට යන සිද්ධාන්ත කතා කරන්න කලින් අර මම ඊයේ සතියේ මේ එදා දුන්න ගණන් වලින් ගණන් කීපයක් මම හදලා දාන්නම් ළමයි. මොකද මේ ඔයාලා පාටිකක් මොකද ඉස්සරහට යන්න නම් ඉදිරියට යන්න නම් මේ ශ්‍රිතයක කියන එක ටිකක් මේ වැඩිපුර දැනගෙන ඉන්න තියෙන එක වටිනවා. හැබැයි මම දීලා තියෙන ගණන් වල ගොඩාක් ඒ වගේ ගණන් නැති තරම් තියෙනවා. බොහොම පහසු එකතුව සහ අන්තරය සම්බන්ධ ගණන් තමයි තියෙන්නේ. අපි නිකන් මතක් කරන්න මම ගණන් කීපයක් නිකන් හදාන්නම්. ශ්‍රිතයක් අපි අවකලනය කරන්නේ කොහොමද කියන එක උදාහරණ වල එතකොට මේවා සටහන් කරගන්න නිකන් අපි හිතමු. මොකද මේ ක්‍රමය හරියටම මේකේ එක්ස්පර්ට් කෙනෙක්ම වෙන්න ඕන. 2x ඍණ 3. ඕක අපි හිතමු වර්ගය. මේ වගේ එකක් අපි අවකලනය කරන්නේ කොහොමද? නේද? මෙයා y සමානයි නම් එහෙනම් මෙතන dy බෙදීම dx dy dx සමානයි. දැන් මෙන්න මේක තමයි ඉස්සෙල්ලාම හම් වෙන ශ්‍රිතය. මෙයාගේ වර්ගයක් තියෙන්නේ නම් බලයෙන් මුලට ගන්නවා. ශ්‍රිතය ලියනවා 2x ඍණ 3. බලයෙන් එකක් අඩු කරනවා 1යි. ඒක දාන අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට දැන් තියෙන්නේ ශ්‍රිතයේ අවකලනය. මේ තියෙන ශ්‍රිතය. මෙයා x නෙවෙයිනේ දැන්. මෙයා x නෙවෙයි 2x ඍණ 3. එහෙනම් මෙයාගේ අවකලනයම වැඩි කරන්න ඕන. ඒ 2x ඍණ 3 අවකලනය එතකොට 2යි මොකද 2x ගේ අවකලනය 2යි ඍණ 3 අවකලනය බිඳුව නිසා මේක කෑල්ලේම අවකලනය 2යි. එහෙනම් දෙකකින් වැඩි කරනවා. මේක ලියන්න පුළුවන් වුණා 4 වාරයක් 2x ඍණ 3. ඔන්න ඔය විදිහට දාන්න පුළුවන්. අපි තව උදාහරණයකට y සමානයි මාතර මේක අවකලනය dy බෙදීම dx ගත්තොත් මේක මෙයා තමයි මුලින්ම හම් වෙන ශ්‍රිතය. එතන මුලින්ම හම් වෙන ශ්‍රිතය මෙයා. එතකොට මෙයා මුලට ගන්න බලයක් විදිහට තියෙන ඉස්සෙල්ලා බලය මුලට ගත්තා. ශ්‍රිතය ලිව්වා x වර්ග දාන 2x ඍණ 3. බලයෙන් එක අඩු කරාම 3යි. දැන් ඔය පළවෙනි ශ්‍රිතය අවකලනය කරලා ඉවරයි සම්මෙන්නේ. ඊළඟට දැන් මේ තියෙන්නේ ඇතුළ. නේද? අපි ඇතුළට යනවා. ශ්‍රිතයක් තියෙන්නේ දැන් x නෙවෙයි මෙතන තියෙන්නේ. ශ්‍රිතයක් තියෙනවා. ශ්‍රිතය අවකලනය වැඩි කරන්න ඕනේ. එහෙනම් ශ්‍රිතය අවකලනය කිව්වම මෙතන පද තුනක් තියෙනවා. පද තුනේ අවකලනය වෙන වෙනම දාන්න ඕනේ. ඒතකොට x වර්ගයේ අවකලනය 2x. ඒක අපි දන්නවා ඍජුවම. එතකොට මෙතන 2x ගේ අවකලනය දාන 2. ඍණ තුනේ අවකලනය බිඳුවයි. ඒක හැමෝම තමයි ඉච්චරයි. එතකොට ඒ කැලේ මෙයාගේ අවකලනය මෙයා. මෙයාගේ අවකලනය මෙයා. හරි. එතකොට දැන් තවත් අපිට මේ ශ්‍රිතයක් හම්බ වෙනවා ළමයි අනිත් මූලධර්ම ටික අනිත් සූත්‍ර ටික ඉගෙන ගත්තට පස්සේ නේද ලඝු ගණක අපි දැනගන්න ඕන ත්‍රිකෝණමිතික ශ්‍රිත අපි දැනගන්න ඕන අන්න ඒ ටික ගියාට පස්සේ තමයි බලයක මෙන්න මේ ශ්‍රිතය එහෙම නැත්නම් මේ ධර්ම රූල් එක චේන් රූල් එක භාවිත කරන හැටි අපිට හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන්නේ තව ටිකක් සූත්‍ර ඉගෙන ගත්තත් එක්ක හරි රයිට් එහෙනම් අද අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා වැදගත් වෙන තවත් එක සූත්‍රයක් ලියන මාතෘකාව ගුණිතයක අවකලනය. දැන් තාම අපි මේ එකතු අන්තරය ওই ටිකනේ අපි කතා කරේ. ගුණිත අපි කතා කරේ නෑ. නේද? ගුණිතයක අවකලනය කරන්නේ කොහොමද? ගුණිතයක අවකලනය. right එතකොට
මම ගන්නවා මෙහෙම y සමානයි uv. මේක තමයි ශ්‍රිතය uv. හැබැයි මේ u සහ v කියන්නේ තමයි x වල ශ්‍රිත. x වල ශ්‍රිත. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම ගානක් දෙනවා කියමු. y සමානයි x වතාවක් x වර්ග දාන 2. මෙහෙම. දැන් මේකේ u සහ v පේනවට අඳුර ගන්න පුළුවන් නේද? නේද? මේ තමයි එතකොට එක පදයක් u. එතකොට මෙයා v පේනවට ගුණිතයක් තියෙනවා. දැන් මෙයා ඕන ළමයි අවකලනය කරන්න ගුණිතයක්ම භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේව දැන් අවකලනය කරන්න පුළුවන්. මේ දැන් අවකලනය කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? දැන් අපි දැනට ඉගෙනගෙන තියෙන මූල ධර්මات එක්ක බලය, නියතය, එකතු අන්තරය ඔච්චරයි තියෙන්නේ. ඉතින් එතනින් අපිට ගන්න පුළුවන් මෙහෙම. මෙයාම වරහන් අයින් කරනවා. වරහන් ඉවත් කර ගන්නවා මේ x ධනය ධන 2x. දැන් එතන මේකේ ගුණිත තියෙනවද? ගුණිත නැහැ. නේද ගුණිත නැහැ. එහෙනම් දැන් මෙයාව අවකලනය කරලා dy බෙදීම dx. මේ බලන්න dy බෙදීම dx සමානයි x ධනය අවකලනය කියලා බලය මුලට ගත්තා x ලිව්වා ශ්‍රිතය අවකලන මේ බලයෙන් එක අඩු කරාම 2යි ශ්‍රිතය අවකලනය ගුණ කරන්න ඕනනේ. බස් ශ්‍රිතය x නේ ළමයි. ඒතකොට x ගේ අවකලන එක නිසා මේක එකෙන් ගුණ කරාට ප්‍රශ්නයක් නෑ. ඔච්චර තමයි ඒතකොට. ඒක බලයෙන් මුලට ගත්තා බලය එක අඩු කරලා දැම්මා. 2x ගේ අවකලනය දැන් අපිට එකපාර කියන්න පුළුවන් වෙනවා 2x ගේ 2යි 5x ගේ 5යි 3x ගේ 3යි නේද? එහෙනම් 2යි. ඉතින් ඔච්චරයි උත්තරේ. ඔන්න අවකලනය කරා. දැන් ඕකම අපිට පුළුවන් තමයි දැන් මේක මේ ගුණිතයක් ආකාරයෙන් කොහොමද අවකලනය කරන්නේ? දැන් මෙතනදී අපිට මේක ළමයි ගුණ කරලා වරහන් අයින් කරලා ගුණිත නැති කරගන්න පුළුවන්. හැබැයි හැම ගැටලුවකම මේ ගුණිත නැති කරගන්න පුළුවන්ද? බෑ. නේද? හැම ගැටලුවකම බෑ. එහෙනම් එවැනි ගැටලුවක් ආවොත් මොකද අපි කරන්නේ? එන්නේ ඒක තමයි මේ සූත්‍රය දීලා තියෙන්නේ එතකොට. මෙන්න මේ u සහ v කියන්නේ x වල ශ්‍රිත. හරි x වල ශ්‍රිත. හරි. එහෙනම් y සමානයි uv නම් හරි. අපි මෙන්න මෙහෙමයි මේක කරන්නේ. මේක සූත්‍රය දෙන්නේ මෙහෙමයි. dy බෙදීම dx සමානයි ළමයි මෙහෙම. u වාරයක් v ගේ අවකලනය. u එහෙම u මොකොත් කරන්නේ නැහැ. පළවෙනි පදය එහෙමමයි v ගේ අවකලනය. හරි. දැන් මේක සූත්‍රම ඔප්පු කරනවා අපි. ප්‍රමූල ධර්ම වලින් ඔප්පු කරනවා මේක. දැන් අපි ඔප්පු කරන්න යන්නේ නැහැ මේ ගුණිතයක් කොහොමද අවකලනය කරන්නේ සීමාව දාලා නේද ඔප්පු කිරීම කරනවා. අපි ඔප්පු කිරීමක් අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි සූත්‍රය දැනගමු. u වාරයක් මේ v ගේ අවකලනය. v අවකලනය කරන්න ඕනේ. හරි. එහෙනම් v කොහොමද අවකලනය කරන්න කියලා ලියන්නේ. හරි විධානයක් දෙමු. d යට dx. x විශේෂයෙන් අවකලනය කරන්න කවුද? v. u dv යට dx. මේ කියන්නේ මොනවද? u වාරයක් v ගේ අවකලනය. ඒකට එකතු කරන්න ඕන. හරි එකතු කරන්න ඕන. v වාරයක් u ගේ අවකලනය. එහෙනම් u ගේ අවකලනය නම් x විශේෂයෙන් අවකලනය කරනවා කවුද? u. අනෝක තමයි නේද සූත්‍රෙ මෙච්චරයි. කොහොම පොඩි සමීකරණයක්. මේ බලන්න මේ රෝඩ් කරගන්න ඕන දැන්. මේක මෙහෙම අපිට තියාගන්න පුළුවන් ඕන. u වාරයක් v ගේ අවකලනය දාන v වාරයක් u ගේ අවකලනයට ඕනනම් වඩා මේ පළවෙනි පදයේ u කියන්නේ මෙයා දෙවෙනි පදය. පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ අවකලනය. මේ පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ අවකලනය. දාන දෙවෙනි පදයේ වාරයක් පළවෙනි පදයේ අවකලනය. දෙවෙනි පදයේ වාරයක් පළවෙනි පදයේ අවකලනය. හරි. ඉතින් ඕනම තමයි සූත්‍රය. දැන් අපි අරකට දාමු බලන්න. දැන් අරකට දැම්මම මෙයා එන්න ඕන. නේද? මෙයා එන්න ඕන බලන්න. අන්න මම ගන්නවා ගුණිතයක් විදිහට දැන් අවකලනය කරනවා මේක. දැන් මේකේ කවුද u? මෙන්න u. මෙන්න v. හරි? එහෙනම් u වාරයක් මේ dy යට dx සමානයි u වාරයක් x වාරයක් හරි x වාරයක් මෙයාගේ අවකලනය. මෙයාගේ අවකලනය x වර්ග ධන දෙකේ අවකලනය මොකක්ද ළමයි? x වර්ග ධන දෙකේ අවකලනය 2x හරි 2x ධන දැන් මෙයා වාරය x වර්ග ධන 2 කවුද v නේ v වාරයක් u ගේ අවකලනය v වාරයක් u ගේ අවකලනය එතකොට x වර්ග ධන 2 වාරයක් කවුද
x වර්ග දාන එක වාරයක් x ගේ අවකලනය කියන එක. ආපහු බලන්න u වාරයක් මෙන්න x වාරයක් මෙයාගේ අවකලනය v ගේ අවකලනය පද දෙකයි. හැබැයි පද දෙකෙන් ගන්න කවුද? මෙයා විතරනේ. මොකද මෙයා නියතයක්නේ. එහෙනම් x වාගේ අවකලනය 2යි. ධන v වාරයක් x වර්ග ධන 2 වාරයක් u ගේ අවකලනය x ගේ අවකලනය 1යි. ඒකෙන් දැම්ම නැතත් කමක් නැහැ. දැන් මේක සුළු කරගන්න බලන්න 2x වර්ග. දැන් මෙතන එනවා x වර්ග ධන 2. එතන බලන්න ඔක්කොම ගියද x වර්ගයයි x වර්ග 2x වර්ගයක් කොහොම 3x වර්ග ධන 2. ඕනනම් ගුණිතයක් විදිහට ඒක අවකලනය කරනවා. නේද? මේක අපි නිකම්ම අර රේඛීය ශ්‍රිතයක් විදිහට දීපලා එකතුවක් විදිහට අවකලනය කරනවා. මොකද වරහන් අයින් කරගන්න ලේසි නිසා. ගුණිතයක් විදිහට අවකලනය කරාම අන්න ඒ උත්තරේම අපිට ආවා. නේද? ගුණිතයක් විදිහට අවකලනය කරා දෙන්න. එහෙනම් ගුණිතය ලබා අපිට ගොඩාක් ලේසි. මතක තියාගන්න පුළුවන්. අපොසරයක් මම කියනවා මේ බලගන්න. ශ්‍රිත දෙකක් තියෙනවා නම් ගුණිතයක් තියෙනවා නම් ශ්‍රිත දෙකක පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ අවකලනය. දන්න. දෙවෙනි පදේ වරක් පළවෙනි පදේ අවකලනය. හරි? right. එහෙනම් අපි ලියාගෙන ගුණිතයක අවකලනය ලියාගෙන උදාහරණයක් ලියා ගන්න මේ ආකාර දෙකම ගන්න. හරි? ආකාර දෙකම මේක ලියා ගන්න. ගුණිතය ආකාරයෙන් දැන් මේක සූත්‍ර ලියලා මෙයා මුලින් ලියා ගන්න. මේ සූත්‍රයට පස්සේ අර විදිහට ගන්න. නේද? දැන් මේ ක්‍රම ඉගෙන ගන්න එකක් නේද? ගුණිතයක් විදිහටම අවශ්‍යතාවයක් නැහැ මේක අවකලනය කරන්න. ඔයාලා මොන යම් ආකාරයේ ගැටලුවක් අවකලනය කරන්න ඉගෙන ගන්න. එතකොට මේක මේ ආකාරයට පුරුදු වෙන්න ඕනේ. right. සූත්‍ර ලියා ගන්න. හදන්න මේ right. ඒත් එක්කම මම බෙදීමක අවකලනයක් කරලාම අපි ගණන් වලට යන්න ඕනේ. ඒගොල්ලෝ ගණන් දෙයක් අන්න. ලියන්න මේක දාලා මේක ගණන් ටික හදා ගන්න මේක දාලා ගුණිතයක අවකලනය මෙහෙම ගන්න. මෙතන පොඩ්ඩක් මෙතන ලියා ගන්න ළමයි පැත්තකින් u සහ v x හි ශ්‍රිත වේ. u සහ v x හි නැත්නම් x වල ශ්‍රිත වේ කියලා. x වල ශ්‍රිත කියලා ගත්තොත් විතරයි අපිට මෙහෙම කරන්න පුළුවන්. මොකද මේ x විශේෂයෙන් අපි අවකලනය කරන්නේ. නේද? හරි. ඊළඟ යන මාතෘකාවක් ලබ්ධියක අවකලනය. ලබ්ධියක අවකලනය එහෙම නැත්නම් බෙදීමක්. ලබ්ධියක් කියන්නේ බෙදීමක්. ලබ්ධියක අවකලනය එහෙම නැත්නම් බෙදීමක අවකලනය. right. අර වගේ මම ගන්නවා y සමානයි u බෙදීම v. මේකෙත් මේ u v කියන්නේ කවුද? x ශ්‍රිත. x ශ්‍රිත. මෙතන තියෙන අර වගේම සූත්‍රයක්. මේක හොඳට මතක තියාගන්න. මේ දෙක අනිවාර්යයෙන්ම ඓක්‍ය සහ ගුණිතය තමයි ගොඩාක් වැදගත්. නේද? මොකද හැම ගැටලුවකම අනිවාර්යයෙන්ම මේ එකතුවක් අන්තරේ මේ බෙදීමක් ගුණිතයක් තියෙනවම තමයි. නේද? right. එහෙනම් මෙන්න u බෙදීම v. එහෙනම් මේකේ අවකලනය dy and dx
සමානයි මේමයි සූත්‍රය. දැන් ගුණිතේ තිබෙ මොකද්ද? පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ දාන දෙවෙනි පදේ වරක් පළවෙනි පදේ අවකලන. නේද? දැන් මෙහෙම මේක. මේකෙදි ඉතින් උඩ සහ යටනේ වල දෙක. යට පදයේ වරක්. ඒ කියන්නේ v නේ. v වාරයක් උඩ පදයේ අවකලනය. උඩ පදයේ අවකලනය නම් මොකද අවකලනය කරන්න කියනම විධානයක් දෙනවා d යට ds u. යට පදයේ වරක් උඩ පදයේ අවකලනය. ඒකෙන් අඩු කරන්න දැන්. අඩු කරන්න උඩ පදයේ වරක් යට පදයේ අවකලනය. d යට ds v. ඔච්චරයි නේද? මෙතෙන් කතාකරන්නේ යටින් පටන් ගන්න. හරි අර උඩින් නෙවෙයි බෙදීමක් නෙවෙයි යටින් පටන් ගන්න. යට පදයේ වරක් උඩ පදයේ අවකලනය අඩු කිරීම උඩේ පදයේ වරක් යට පදයේ අවකලනය. ඒක සම්පූර්ණයෙන්ම බෙදන්න. මේක සම්පූර්ණයෙන්ම බෙදෙනවා යට පදයේ වර්ගය. යට පදයේ වර්ගය. හරි? යට පදයේ වර්ගයෙන් ඔබ සම්පූර්ණයෙන්ම බෙදෙනවා. හරි. ඉතින් මෙන්න මේක තමයි නම් බෙදීමක එහෙම නැත්නම් ලක්ෂ්‍යයක අවකලන සූත්‍රය. හරි? ආපහු බලන්න මතක් කරනවා යට පදයේ වරක් උඩ පදයේ අවකලනය අඩු කිරීම උඩ පදයේ වරක් යට පදයේ අවකලනය බෙදන්න p වර්ගය. යට පදයේ වර්ගය. ඊළඟ උදාහරණයක් මෙහෙම බලන්න. බලන්න මම මේ උදාහරණයක් ගන්නවා මේකත් බලාගෙන හදලා ඉන්න. y සමානයි එහෙම ගන්නවා. x වර්ග ධන 1 බෙදන්න 2x ඍණ 1. හරි බෙදීමක් නැහැ. මේක අපිට දාන්න පුළුවන් ළමයි අපිට අර ඉගෙන ගත්ත මූලධර්ම උපුරන දාන්න පුළුවන් නේ. බෑනේ මේක බලයක් විදිහට කරන්නත් බෑ. එකතු කිරීමක් අඩු කිරීමක් බෑ. බෙදීමක් විදිහට පේනවා නේ. බෙදීමක් විදිහට කරන්න ඕන. හරි මම ඉස්සරහින් ගන්නවා dy dx සමානයි. මෙන්න බලන්න. කවුද යට පදේ සහ උඩ පදේ වෙන් කරගත්තද? නෙමෙයි. මෙයා ආදවිලා u. මේ v. මෙයා ඇවිල්ලා u වුණ උඩ පදේ. යට පදයේ වරක් උඩ පදයේ. යට පදයේ වරක් උඩ පදයේ අවකලනය. එහෙනම් යට පදයේ ලියනවා ඉස්සෙල්ලාම 2x ඍණ 1. එයා එහෙමම ලියනවා. වාරයක්නේ. වරක්වත් දාන්න ඕන. උඩ පදයේ අවකලනය. x වර්ග ධන 1 අවකලනය. මොකද x වර්ග ධන 1 අවකලනය. x වර්ග ධන 1 අවකලනය අපි දන්නවද දැන්? එකතුවක් නේ තියෙන්නේ. x වර්ගයේ වෙනම එකේ වෙනම. එහෙනම් x වර්ගයේ අවකලනය 2x. එකේ අවකලනය බිඳුව නිසා එළිම 2x විතරයි. එයාට වරහණක් දැම්මා. ඔය වරහන් කියන කතන්දරේ හරියට දාන්න ළමයි. නැත්නම් පැටලෙන්න පුළුවන්. අඩු කරන්න දැන් කාගෙන්ද? උඩ පදයේ වරක් යට පදයේ අවකලනය. උඩ පදේ ලියන්න. වරහණක් අනිවාර්යයෙන්ම දාන්න මේවා. x වර්ග ඍණ 1 ධන 1 නේ. වාරයක් යට පදයේ අවකලනය. 2x ඍණ 1 අවකලනය කවුද ළමයි? 2x ගේ අවකලනය අඩු වීම එකේ අවකලනය. 2x ගේ අවකලනය 2යි නේද? ඒක දන්නවනේ. 2යි. ඍණ 1 අවකලනය බිඳුවයි නේ. දෙකෙන් විතර වැඩි කරන්න ඕන. මේක සම්පූර්ණයෙන්ම බෙදන්න ඕන කාගෙන්ද යට පදයේ වර්ගයෙන්. කාගේද වර්ගය එතකොට 2x ඍණ 1 වර්ගය. වර්ගය. මේ අවකලනය ඉවරයි තමයි. මේ ශ්‍රිතය අවකලනය කරලා ඉවරයි. ඉතින් ඊළඟට පොඩ්ඩක් ඉතින් අර මේක කතයි නෙමෙයි තියෙන එක. පොඩ්ඩක් සුළු කරලා එහෙම බලන්න නේද? සුළු වෙන ඒවා නේ. මම පොඩ්ඩක් වරහන් අයින් කර ගන්නවා. මෙතන එනවා 4x වර්ග. ඊළඟට ඍණ 2x නේ. ඍණ 2x මෙයා වරහන් අයින් කරගොම මෙයා වෙනවනේ 2x වර්ගයක් වෙනවා ඍණ. ඊළඟට ඍණයි ධනයි ඍණ වෙලා ඍණ 2 වෙනවානේ. ඔච්චර. ඔව් මම සුළු කර ගන්න ඕන. එතකොට මේක සම්පූර්ණයෙන් බෙදන්න ඕන 2x ඍණ 1 වර්ගය. එතකොට මේක උඩට අධික කොටස් තව සුළු වෙනවනේ. මේව 2x වර්ග ඍණ 2x ඍණ 2 බෙදන්න 2x ඍණ 1 වර්ගය ඔච්චර. ඕම් ඕක එතනින් යට ඇති. අර සුළු වෙන්නේ නැහැ නේ. ඕන පොදු සාධකයක් විදිහට දෙකක් එළියට ගන්න පුළුවන්. ඔය ඇති. නේද? ඕම විදිහට දැන් මේ අවකලන පියවර තමයි හරියටම වැදගත් වෙන්නේ. මේකනේ තියෙන්නේ කියලා මම හිතන්නේ. යට පදයේ වරක් උඩ පදයේ අවකලනය අඩු කිරීම උඩ පදයේ වරක් යට පදයේ අවකලනය බෙදුවා යට පදයේ වර්ගය. right. තියාගන්න නේද?
දැන් මේ සම්බන්ධව දැන් ගණන් ටිකක් හදමු. මම මේ ගණන් ටික දෙන්න මතක් කරලා හදලා දාන්න දැන්. හරි. කුලිතයක් විදිහට තමයි මේක අවකලනය කරන්න ඕන. දැන් අනිත් විදිහට පුළුවන් මේක කරන්න. ගණන් 12ක් විතර ඉක්මනට හදලා දානවා. සුරු කිරීම ගොඩාක් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. අවකලන කරන පියවර විතරක් හරියට මර කරන්නකො. ඉදිරි දේවල් සුළු කර ගන්න පුළුවන් ඊට පස්සේ. සුළු කරනවා නම් ඉදිරි පෙළ දෙයක් විතර තව ඉතුරු කරලා තියන්න ලස්සන උත්තරයක් ගන්නකම්. අවකලන කරන පියවර කියන්නේ නේද? ඒක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒකම කියලා දෙන්නකෝ.
नववेनी गान x वर्ग धन x धन 1 x वर्ग ऋण x धन 1 emang ada namanya gini ke kami meeting hadapan orang kan itu nih pada ini ke ඔය මේ ඔක්කොම y තියෙනවා මේ මෙතන මම y දාලා යනවා y හැම එකකට y තියෙනවා y සමානයි කියලා දාගන්න දැන් බලන්න මේ විදිහට යනවා y සමානයි ගන්න එතකොට දැන් dy dx එන්නේ නේද dy dx සමානයි එතකොට හරි ගුණිතයක්නේ දාන්න පළවෙනි පද x තුන්වෙනි බලය වාරයක් දෙවෙනි පදේ අවකලනය මේ දෙවෙනි පදේ එකකට x වර්ග දාන්න පහේ අවකලනය තියෙනවා 2x විතර වෙනවා දැන් දාන්න පහේ අවකලනය බිඳුවයි නේද 2x එච්චරයි දාන්න x वर्ग धन 5 හරි x वर्ग ධන 5 වාරයක් 3x ගේ තුන්වෙනි බලය අවකලනය x ගේ තුන්වෙනි බලය මුලට ගත්තා x ලියුවා බලයෙන් එක කඩලා 3x वर्ग ඔච්චරයි මේක තමයි මට අවශ්‍ය පියවර මේ තමයි අවකලනය කරලා දැන් මේක සුළු කරගන්නේ වර්ග ගතිය කියන්නේ සුළු කරගන්නේ කොහොමද මේක වුණා අපි 2x 4 කියලා දානවා මෙතන දැන් මේක වරහන් අයින් කරගත්තොත් 3x වල පස්වෙනි බලය දාන 3 x वर्ग ඔච්චරයි. ඔහොම උත්තර දාන්න පුළුවන්. ඒ උත්තරේ ඔයාලා මම කියන්නේ ඒකයි ඉදිරි කරන්න ඒක. මෙන්න මේ අවකලනය කරන පියවර හරියට කරන්න. අවකලනය කරන පළවෙනි පියවර. ඔතනින් අවකලනය කරන්නේ මූල ධර්ම ඉවරයි. right. මේක x ධන 1 x ඍණ 1. එහෙනම් dy යට dx සමානයි x ධන 1 කියන්නේ පළවෙනි පදය. x ධන 1 වාරයක් x ඍණ 1 ගේ අවකලනය. x ඍණ 1 ගේ අවකලනය x ගේ අවකලනය අඩු කිරීම එකේ අවකලනය x ගේ අවකලනය එකයි නේද ඉතින් එකම මෙතන එක දැම්මත් කමන්නේ නොදැම්මත් කමන්නේ එච්චරයි ධන ඊළඟ x ධන එකේ අවකලනය මේ x ඍණ 1 වාරයක් නේ දෙවෙනි පදේ වාරයක් පළවෙනි පදේ අවකලනය ඒත් එකයි එච්චරම එතකොට x ධන 1 මේ බලන්න x ධන 1 ධන x ඍණ 1 විතරයි තියෙන්නේ මෙහෙම x ධන 1 ධන x ඍණ 1 එනේ එකකින් ගුණ කරාම එකමනේ දැන් පේනවද මේ ඍණයකට දාන එක ඇවිල්ලා ගිහිල්ලා උත්තරේ දෙකයි x විතරක් එනවා පොඩි උත්තරයක් තුන්වෙනි ටිකක් දිග x 4 වෙනි බලය dy යට dx සමානයි පළවෙනි පදේ x 4 නේ x 4 වාරය දෙවෙනි පදේ අවකලනය දෙවෙනි පදේ අවකලනය දැන් විදිහට ගන්න ඕනේ මේක පද තුනක් තියෙනවා පද තුනේ අවකලනය වෙන වෙනම ගන්න ඕනේ මොකද එකක් නේ එතකොට මේ 3x වර්ගය නේද 3x වර්ගය අවකලනය කීයද එතකොට මේ මෙතන බලය මුලට ගන්නවා 6යි 3ක් දැනට තියෙනවනේ 6යි එතකොට x වල පළවෙනි බලය වෙනවනේ 6යි x නේ 6යි x ඒක කරන්න බැරි නම් එකපාරේ ඊට පැත්තට කරන්න මේ 6යි x දාන 5යි x ගේ අවකලනය ඒක මම උගන්වලා දෙනවා 5යි දෙකකින් ගන්න පුළුවන් දෙකේ අවකලනය බිඳුව වෙනවා එච්චරයි දාන දැන් දෙවෙනි පදේ වාරයක් දෙවෙනි පදේ කියන්නේ 3යි x
වර්ග ධන 5x ධන 2 වාරයක් ධන 2 වාරයක් x 4 අවකලනය වල 4 වෙනි බලය අවකලනය 4 මොනට ගත්තා x ලියුවා 4 වෙනි ආකාරයට කරා 3 එච්චර. දැන් මේක සුළු කර ගන්න ඕනේ ඉතින් වා. සුළු කර ගන්න ගෙදරද? මොන විදිහට 3ක් හරියි. 4 වෙනි එක මම උඩින් මාදන්නම්. බලන්න 4 වෙනි එක. මෙයා ඔන්න uv එහෙනම් x වර්ග dy යට dx සමානයි x වර්ග ධන 1 වාරයක් x වර්ග ධන 1 වාරයක් 3x වර්ගයේ ඍණ 7 අවකලනය 3x වර්ග ඍණ 7 කියන්නේ මෙයාගේ අවකලනය ගන්න ඕන වෙනම. එතකොට මේ 3x වර්ග නම් පැත්ත කොන්න මෙහෙම හදන්නේ 3x වර්ගයේ අවකලනය කොහොමද ගන්නේ තමයි? මෙයා නියතයක් නේ. යා එළියේ තියාගෙන x වර්ගයේ අවකලනය ගන්නවා. දෙක මුලට ගත්තා x ලියුවා එකෙන් අඩු කරන්නේ 3 2 එතකොට 6x නේ. මෙතන දාන්න 6x. එච්චරයි. මොකද ඍණ 7 අවකලනය බිඳුවයිනේ. එතකොට මෙයා එච්චරයි ධන දෙවෙනි පදේ වාරයක්. මම යටින් ලියන්නම්. 3x වර්ග ධන ඍණ 7. ඍණ 7 වාරයක් x වර්ග ධන 1 අවකලනය x වර්ගයේ අවකලනය ධන 1 අවකලනය x වර්ගයේ අවකලනය 2x නිසා 2යි x ඔච්චර 1 අවකලනය බිඳුවයි. මේක සුළු කරගන්න ඉතින් සුළු කරගන්නකොට ඕන නම් දාන්නේ 6x ඝනය ධන 6x මෙයා මේකෙන් වැඩි කරාම ධන ආපහු 6x ධනයක් එනවනේ. ඍණ 7යි 14ක් x නේ 14යි x. ඔව්. ඉතින් මේක සුළු කරගන්න ලබයි ඊට පස්සේ 12යි x ඝනය. මේ දෙක සුළු වෙනවා. පස්වෙනි එක x ඝනය මෙතන පද තුනක් තියෙනවා ඔය දැන් නේ දැන් පද තුනක් තියෙනවා. අතන කොහොමද කරන්නේ? ඉතින් වැඩි හිතන්න යන්න එපා අච්චර නේ. දැන් මේක ළමයි ඕන දැන් මේ හැම එකක්ම ඉස්සෙල්ලා තිබ්බ හැම එකක්මයි දැක්කා නේද? ඔයාලා මේ වරහන් අයින් කරලා වන්න ගුණිතේ නැතුව අවකලනය කරන්න පුළුවන් ඔයාලට. හරි. මේ වරහන් අයින් කරගත්ත ගමන් ගුණිතයක් නෑ එකතු විතරයි. එහෙම අවකලනය කරන්න පුළුවන්. ගැටලුවක් නෑ. හරි. දැන් මේකත් ඕන නම් මේ විදිහට වරහන් අයින් කරලා එකතු දාලා අවකලනය කරන්න පුළුවන්. නේ? ඉස්සලා මේ දෙන්න වරහන් අයින් කරලා ඊට පස්සේ මෙයාගෙන් වරහන් අයින් කරලා දැන් විතර එකතු විතරයි. නිකම්ම ලේසියෙන් අවකලනය කරන්න පුළුවන්. දැන් අපි ගුණිතයක් කියලා අපි සූත්‍රය යොදා ගන්න පුළුවන් එන්නේ. මම ගන්න පද දෙකක් වෙන් කරගන්න ඔයාලා. නේද? දැන් මේකේ මම ගන්නම් එහෙම. ඔයාලට ඕන නම් එකක් මෙයා ගන්න u කියලා මේ දෙන්නම්. එහෙම නැත්නම් මේ දෙන්න ගන්න b කියලා. කැමතිද? ඉතින් පද දෙකක් මම වෙන් කරගන්නවා. මම ගන්නවා මේ විදිහට. මම මෙතන වෙන් කරගන්නවා. කැමති විදිහට. ඒක ගැටලුවක් නෑ. මේක කොහොම මේ වෙන් කරගත්තා එක වගේම තමයි. මම ගන්නවා මේ දෙන්නම තමයි u කියලා. මෙයාට b. මම බලන්න. දැන් අපේ සූත්‍රය මොකද්ද? u වාරයක් v ගාව ගන්න. ඔන්න එහෙනම් u ලියනවා. කවුද u? x ඝනය x ඍණ 1. x ඝනය වාරයක් x ඍණ තමයි u. වාරයක් v ගාව ගන්න. x ධන දෙකේ අවකලනය කියනවා. එකයි නේද? x වල අවකලනය එකයි දෙකේ අවකලනය බිඳුව නිසා එකයි. එහෙනම් මොකද? අවකලනය ඉවරයි. ඒක ඇල්ල. ධන v වාරයක්. v කවුද? x ධන 2 වාරයක් අන්න u ගේ අවකලනය. අන්න දැන් එතන වැදගත් දැන් මේ u ගේ අවකලනය. u කියන්නේ දැන් කවුද ළමයි? u කියන්නේ නැවත ගුණිතයක් නේද? ඉතින් u කියන්නේ ගුණිතයක් නම් දැන් එයාගේ අවකලනය ගුණිතයක් විදිහට අවකලනය කරනවා. ටිකක් මම ලොකු වරණක් දාගන්නවා. හේතුව තමයි දැන් මේ ගුණිතයක්. මෙයාව දැන් අවකලනය කරන්න ඕනේ. දැන් මෙයා ආපහු හිතන්නේ ගුණිතයක් විදිහට. මෙයා කරු පද දෙකක්. දැන් මම දැන් නැවත වෙන් කරගන්න පද දෙකකට මේ. u ගේ අවකලනය කරන්න යන්නේ. අපි දැන් අර u වෙනම ගන්නක් තිබ්බේ. අපි දැන් වෙන ගණන් වල මේක වෙනම අවකලනය කරන්නේ. අන්න ඒ විදිහේ ඒ අවකලනය අතෙන් දාන්න ඕනේ. නේද? එහෙනම් දැන් u ගේ අවකලනය ඕන පද දෙකකට වෙන් කරා. මෙතන x ධනය සහ x ඍණ 1. එහෙනම් මෙන්න පළවෙනි පදය මෙන්න දෙවෙනි පදය. එහෙනම් කොහොමද අවකලනය කරන්නේ? පළවෙනි පදයේ වාරය. ඔන්න පළවෙනි පදේ ලියනවා.
වරක් දෙවෙනි පදේ අවකලනය x දිනේ කිය අවකලනය එකයි නෙලවන්නේ x වල අවකලනය විතරනේ ධන දෙවෙනි පදේ වාරයක් x ඍණ එක වාරයක් කාටද x ගානේ අවකලනය පළවෙනි පදේ අවකලනය 3x වාරය ඉවරයි එතන ඉවරයි දැන් මේ බලන්න ඔය දැන් අපේ සම්පූර්ණ ගානට මේ තමයි පළවෙනි පදයේ අවකලනය මේ පළවෙනි පදයේ වරක් දෙවෙනි පදයේ අවකලනය ධන දෙවෙනි පදයේ වරක් මේ තියෙන්නේ අර පළවෙනි පදයේම අවකලනය. ඒකෝට මේකට ලොකු අරහණක් එන්න ඕනේ. මොකද මෙයා ಗುಣ කරන්න ඕනේ මේ සම්පූර්ණ එකේ. ඇයි මේ තියෙන දෙවෙනි පදයේ අවකලනය. ඒකෝට දෙවෙනි පදයේ අවකලනය නැවත ಗುಣ කිරීමක් විදිහට දාන්න ඕනේ. නේද? ඒක නිසා මේ විදිහට වරහන් දාන්න ඕනේ. ඒකෝට සතර වරහන් ටික අයින් කරගන්න ලස්සනට. ඒකෝට මේසි සරල උත්තරයක් මෙතන එන්නේ x 4 ඍණ x මෙතන දාන්න ආවි මෙතන මේ ටික ඉස්සර වැඩි කරගෙන ඉන්න තමයි. අයි මේ ටික මේකෙන් වැඩි කරන්න ඕනේ මේ කෑල්ලවනේ. ඉතින් මෙතන සුළු කරගන්න වෙන x ගානය. පොඩ්ඩක් ඊළඟ මම සුළු කරේ කරන්නම් වාරක. ඔයාලා සුළු කරන්ද මම මෙතන සුළු කරගන්නවා මේ විදිහට x ගානය. මෙන්න මෙයා වරහන් අයින් කරගත්තම ධන 3x ගානය. එතකොට ඍණ 3x වර්ග. මොන විදිහද කියන්නේ? එතකොට එතන සුළු වෙනවනේ තව ටික අපි. මෙතන සුළු වෙනවා 4x තුන්වෙනි වරය ඍණ 3x වර්ග කියලා. අන්න එයා තමයි දැන් මෙන්න මෙයාගෙන් වැඩි කරන්න ඕනේ. x ධන දෙකේ. එන්න මම මේ යටින් ලියන්නම් මේ වේලිය. මෙතන එනවා එතකොට x 4 ඍණ x තුන්වෙනි වරෙන් දිද්දේ. මේ වරහන් අයින් කරගත්ත ගමන් x 4 ඍණ x තුන්වෙනි වරය. දැන් මෙන්න මේ කෑල්ල මෙයත් එක්ක වැඩි කරනවා දාන්න. එතකොට වෙනවද මෙයාගෙන් වැඩි කරගත්ත ගමන් ධන 4x 4 වෙනි වරය මෙයා නැවත මෙයාගෙන් වැඩි කරනවා ඍණයි 3x 3 වෙනි වරය ඊළඟ ධන 4 වරක් දෙක 8යි ධනනේ 8යි x වල 3 වෙනි වරය ඊළඟ ඍණ 3 වරක් දෙක 6යි x වල වර්ගය විතරයි. මොකද මේ ටික මේ සුළු කරගන්න x 4 වෙනි වර තියෙනවා මෙතන දෙනවා x 3 වෙනි වරයක් තියෙනවා මෙහෙම x වර්ගයේ තියෙනවා. වැඩි සුළු කරගන්න උත්තරේ නෑ. දැන් අවකලනයේ ලේසි ළමයි. අවකලනයේ පියවර ලේසි. සුළු කිරීම තමයි ඔයාලා හදා ගන්න ඕනේ ඊට පස්සේ ඈ. මේ වරද්ද ගන්න නැතුව. ඔන්න පස්වෙනි ගාන. දැන් හයවෙනි ගාන අනිත් හදන්න පුළුවන්. අය හදන්න බලන්න. ඒක තමයි පළවෙනි පද වෙන් කර ගන්න. මේ මෙහෙම වෙන් කර ගන්න පුළුවන් වුණා. මෙතනින් වෙන් කර ගන්න පුළුවන්. හරි. ගැටලුවක් නෑ ඒක. මම ආපස්සට කොන්න මෙතනින් වෙන් කර ගන්න. නැත්නම් මම මේක මෙතනින් වෙන් කර ගන්නම් ලේසි. ලේසි මේක අගනලා මම කොහෙන්ද වෙන් කර ගන්න ඕනද? මේ කියන්නේ ඇත්තටම එහෙම ලේසි අපහසුතාවයක් පේන්නේ නෑ. මම මෙතනින් වෙන් කරගත්තා. මෙන්න u මේ දෙකම v. දැන් එතකොට අර ඉස්සෙල්ලාම ඉන්නේ පළවෙනි පදේ වල දෙවෙනි පදේ අවකලන යන්නේ. එතකොට කුණිතයක් තියෙන්නේ. මම බලන්න dy යට dx සමානයි පළවෙනි පදේ දැන් x5 වාරයක් ಗುಣ කිරීමක් දාන්න පුළුවන් නැත්නම් කමන්නේ. දෙවෙනි පදේ අවකලනය. දෙවෙනි පදේ කිව්වම දෙවෙනි පදේ අවකලනය කිව්වම මම මේ ලොකු වරණක් දා ගන්නවා ළමයි. දෙවෙනි පදේ අවකලනය හරිද? දෙවෙනි පදේ අවකලනයේ කුණිතයක් තියෙන්නේ. දැන් දෙවෙනි පදේ අවකලනයේ ගුණිතයක් විදිහට අවකලනය කරන්නේ නේද? කොහොමද දෙවෙනි පදේ අවකලනය කරන්නේ? දෙවෙනි පදේ ගුණිතයක්. එහෙනම් පළවෙනි පදේ වාරයක්. මෙන්න පළවෙනි පදේ 3x ධන 2 වාරයක්. දෙවෙනි පදේ අවකලනය x නේ අවකලනය එකයිනේ. මොකද x වල අවකලනය විතර වෙන්නේ නම එකයි. ඊළඟට ධන දෙවෙනි පදේ වාරයක් x නේ එක වාරයක්. පළවෙනි පදේ අවකලනය 3x ධන 2 අවකලනය 3යි. ඔච්චරයි. දැන් මේ මොකක්ද එතකොට? මේ බලන්න මේ මොකක්ද? මේ තමයි පළවෙනි පදයේ වරක් දෙවෙනි පදයේ අවකලනය මේ තියෙන්නේ නේද? පළවෙනි පදයේ වරක් මේ දෙවෙනි පදයේ අවකලනය සම්පූර්ණ. මේ දෙවෙනි පදයේ අවකලනය. දැන් වෙන්නේ මොකද? ඒකට එකතු වෙන්න ඕන. අයි අපි අවකලනය කරන්නේ මේ මේකනේ දැන්නේ. මෙයා වාරයක් මෙයාගේ අවකලනය ධන මෙයා වාරයක් මෙයාගේ අවකලනය. එහෙනම් ධන දෙවෙනි පදයේ වාරයක්. දැන් මේ කවුද දෙවෙනි පදේ? 3x ධන 2 වාරයක් x වෙන 1. ඔන්න දෙවෙනි පදයේ වාරයක්
පළවෙනි පදේ අවකලනය x වල පස්වෙනි පදේ අවකලනය පහ මුලට ගත්තා x වල හතරවෙනි පදේ බලෙන් එක කරනවා. ඔච්චරයි. මේක සුළු කරන්න ඕනද? පාලක දෙයට දින්නේ නැහැ මම සුළු කරන්නේ නැහැ. දැන් යන අපි බෙදීමට. මොන බෙදීමක් මෙතනින් ගන්න පළවෙනි එක හත්වෙනි එක dy යට dx අන්න බලන්න dy යට dx සමානයි කොහොමද බෙදීමේ සූත්‍රය මොකද්ද යට පදයේ වරක් උඩ පදයේ අවකලනය අඩු කිරීම උඩ පදයේ වරක් යට පදයේ අවකලනය නේද බෙදන්න ඕන සම්පූර්ණ යට පදයේ වරකින් ඊට පස්සේ රයිට් එහෙනම් x වාරයක් ඔන්න යට පදයේ x වාරයක් උඩ පදයේ අවකලනය 2x දාන පහේ අවකලනය කීයද ළමයි 2යි නේද ඇයි 2x ගාව කරන්නේ 2යි 5 යව කරන්නේ 0යි එහෙනම් එච්චරයි අඩු කරන්න 2x ධන 5 උඩ පදේ වාරයක් යට පදේ යව කරන්නේ x වල කරන්නේ 1යි ඒක දැන් මෙන්නත් කමන්නේ ආයතනින් ඉවර නෑනේ බෙදන්න ඕන මොකෙන්ද යට පදේ වර්ගයෙන් x වර්ගයෙන් බෙදන්න ඕන ඕන x වර්ගයෙන් බෙදන්න ඕන හරි මෙන්න බලන්න දැන් මේක සුළු කරන්න හැටි මේක සුළු කරන්න දැන් මේ අවකලනය කරන්න ඉවරයි මේ පියවර මේක තමයි වැදගත් මේකේ 2x ඍණ මෙතන 2x ඍණ 5 බෙදන්න x වර්ගයෙන්. එතකොට මේ ඍණ 2x මේ 2x කමලා ගිහිල්ලා ඍණ 5 බෙදන්න x වර්ගයෙන්. ඕක තමයි අවසාන උත්තර. මේකේ අවකලනය. දෙවෙනි එක dy යට dx. යටපදය x ධන 5 වාරයක් උඩපදයේ අවකලනය. x වර්ග ධන 3 අවකලනය x වර්ගයේ ධන 3 අවකලනම x වර්ගය අවකලනය 2යි එච්චරනේ ධන 3 අවකලනය බිඳුවයි එහෙනම් අඩු කරන්න x වර්ග ධන 3යි මේ x වර්ග ධන 3 වාරයක් x ධන 5 අවකලනය යටපදයේ උඩපදයේ වරක් යටපදයේ අවකලනය යටපදයේ අවකලනය 2යි x ධන 5 අවකලනය කරන්න බෙදන්න x ධන 5 වර්ගයේ යටපදයේ වර්ගයේ x ධන 5 වර්ගය යොමු සුළු කරගන්න සුළු කිරීම ආරම්භ මම මේක නිකන් දාන්නම් මෙතන එනවා 4 2x වර්ග ධන 10යි x ඍණ x වර්ග ඍණ 3 බෙදන්න x ධන 5 වර්ගයෙන් මෙතන මේ දෙක සුළු වෙනවා එච්චරයි යටින් උඩින් එදනවා 3න් ගන්න x වර්ග ධන 10යි x ඍණ 3 සම්පූර්ණ බෙදන්න x ධන 5 වර්ගයෙන් අන්න ඔච්චරයි ඒ උත්තරේ තුන්වෙනි එක මෙව මෙතන හදනවා dy යට dx බලන්න යටපදේ වරක් කවුද යටපදේ x වර්ග ඍණ x ධන 1 යටපදේ වරක් උඩපදේ අවකලනය උඩපදේ අවකලනය එතකොට කීයද x වර්ග ධන x ධන 1 x වර්ග අවකලනය 2යි x ගේ අවකලනය 1යි ධන 1යි ඒකට ධන 1 අවකලනය බිඳුව නිසා x වර්ග 2යි ධන 1 තමයි අවකලනය අඩු කරන්න උඩපදේ වාරයක් x වර්ග ධන x ධන 1 වාරයක් යටපදේ අවකලනය යටපදේ අවකලනය යටින් දාන්න මේවා දාලම යටපදේ x වර්ග ඍණ x ධන 1 ඕකේ අවකලනය x වර්ගයේ අවකලනය 2යි ඊළඟට ඍණ නේ තියෙන ලකුණු x ගේ අවකලනය 1යි එහෙනම් ඍණ 1
එකේ අවකලන බිඳුවෙන් අවශ්‍යයි. මේ උත්තරේ සම්පූර්ණයෙන් බෙදන්න යටපදේ වර්ගය. ආයි මොකද දෙයක් නෑ එක x වර්ග ඍණ x ධන එකේ සම්පූර්ණ වර්ගය ගන්න. මොකද? ඔව් සුළු කරන්න ඕනේ දිනවල. සුළු කරන්න. අදන් අවසන් දෙක 10 11 12 කියනවනේ. dy අර dx සමානයි. යටපදේ ගන්න 2x ධන 1. උඩ තියෙන්නේ තමයි මූල x. උඩ පදේ අවකලනය. මූල x ගේ අවකලනය. මේ මූල x ගේ අවකලනය කොහොමද ගන්න? මේ මූල x කියන්නේ තමයි x වල කීවෙනි බලයද උනේ? භාග වෙනි බලය නේද? මූල කියන්නේ භාග වෙනි බලයනේ. එහෙනම් භාග වෙනි බලය අවකලනය කරන බලයක් විදියට. එහෙනම් භාගයක් දෙකෙන් එක මුලට ගන්නවා. x ලිව්වා. භාගයෙන් එකක් අඩු කරාම ඍණ භාගය. යටපදේ වරක් උඩ පදේ අවකලනය ලියලා ඉවරයි. අඩු කරන්න උඩ පදේ වාරයක් උඩ පදේ මූල x ලියනවා. මූල x වාරයක් යටපදේ අවකලනය. යටපදේ අවකලනය කියනවා 2x ධන 1 අවකලනය 2යි. මේක සම්පූර්ණයෙන් බෙදන්න යටපදේ වාරයෙන් 2x ධන 1 සම්පූර්ණ වාරය. ඔච්චරයි. ඔච්චරයි. ඉතින් මේක ඕන නම් මෙහෙම සුළු කරන්න පුළුවන්. මේ කරන්න 2x ධන 1 මූල භාගය කියන එක යට නෑ නේද? 2යි. දෙකක් කියලා ඒක විතරක් දාන්න වෙන්නේ ඉස්සර මෙතන ඍණ භාගය කියන එක යට ගන්නවා එහෙම ධන භාගය කියලා අරගෙන මූල x අඩු කිරීම මෙතන යනවා 2යි මූල x ඔව් මේක සම්පූර්ණයෙන් මෙහෙම බෙදන්න ඕන 2x ධන 1 වර්ගය අන්න ඔහොම කැලක් දාන්න පුළුවන් ඕන මෙයා මං වෙනම භාගයක් විදිහට ලිව්වා අඩු කිරීම මෙයා යටපදේ වර්ගය හො එහෙම උත්තර දාන්න පුළුවන් සුළු කිරීම කියන ගම තමන් හදාන්න අවකලනය කරාට පස්සේ ගොඩාක් තියෙන කර මේ අවකලනය වලදී සරල සාම්‍යයන් තියෙනවා. මේක බව පෙන්නන්න එනවා. ත්‍රිකෝණමිතිය වගේම තමයි. එතකොට අපිට පුළුවන් වෙනවා අවකලනයේ මොවල් පියවරක් තියෙන පොඩි. සුළු කිරීමෙන් තමයි මේ සරල සාම්‍යයන් පෙන්නන්න වෙන්නේ. එක එක ක්‍රම භාවිතා කරලා. right අපේ ඊළඟ එක dy dx දැන් මේකේ පද භාගයක් තමයි භාගයක් විදිහට අවකලනය කරන්න දෙන්නේ. පැලි හතරක් තියෙනවා පැලි. ටිකක් දිගයි. නෑ ටිකක් දිගයි. මේ බලන්නකෝ. යන්නේ දැන් අපේ සූත්‍රෙටම යන්න යටපදේ වාරයක්. කොහොමද යටපදේ දැන් x ධන 3යි x ධන 4යි. x ඍණ 4යි නේ. ඔන්න යටපදේ වාරයක්. උඩ පදේ අවකලනය. අපි උඩ පදේ කියෝ ටිකක් නම් ලොකු අරණක් දානවා ඒක ඇලටයි. උඩ පදේ ළමයි පද දෙකක ගුණිතයක් තියෙනවා. ඉතින් උඩ පදේ අවකලනය කිව්වම එහෙනම් ඔය ගුණිතේම අවකලනය කරන්න ඕන. ගුණිතේම අවකලනය ගන්න ඕන අපි. එහෙනම් කොහොමද ගුණිතේ අවකලනය ගන්නේ? පළවෙනි පදේ වාරයක් මේකේ අවකලනය. x ඍණ 1 වාරයක් දෙවෙනි පදේ අවකලනය කීයද? x ධන 2 අවකලනය 1යි නේද? නේද 1යි. අර එකතු කරන්න දැන් ඊට මේ එකතු කරන්න. ඒ ගුණිතයක අවකලනය එකතු කරන්න. දෙවෙනි පදේ වාරයක් x ධන 2 වාරයක් x ඍණ 1 අවකලනය ඒත් 1යි. ඔව්. දැන් තාම අපි මේ කරේ මොකද ලාම මේ බලන්න හරියට එකක් අරලා ගන්න නේද?
මේ තාම අපි කරේ මොකද්ද? යට පදයේ වාරයක් උඩ පදයේ අවකලනය විතරයි. මේ යට පදයේ වාරයක් මේ තියෙන්නේ උඩ පදයේ අවකලනය. දැන් මේ බෙදීමක අවකලනයක් කරන්න යන්නේ. එහෙනම් ඊළඟට යට පදයේ වාරයක් උඩ පදයේ අවකලනය අඩු කිරීම ලකුණ. දැන් මේ කෑල්ල එකක්. උඩ පදයේ වාරයක් මේ මම කියන්නේ ඊළඟ උඩ පදයේ. කවුද උඩ පදයේ? x ඍණ 1 x ධන 2 වාරයක්. යට පදයේ අවකලනය. අනේ යට පදයේ අවකලනය මොකක්ද? ගුණිතයක්. එහෙනම් ආපහුම ලොකු කරන්න තමයි කියන්නේ. මොකද මෙයා මේ නොකරේ මුල වෙන්න ඕන. උඩ යටපදයේ අවකලනය. ඒ ගුණිතයක්නේ. ගුණිතයක් විදිහට අවකලනය කරනවා. කොහොමද ගුණිතයක් අවකලනය කරන්නේ? පළවෙනි පදයේ අවකලනය. නේ පළවෙනි පදයේ අවකලනය නෙවෙයි. පළවෙනි පදයේ වරක්. නේද? පළවෙනි පදයේ වරක් දෙවෙනි පදයේ අවකලනය. x ඍණ 4 අවකලනය එකයි. එකතු කරන්න. x ඍණ 4 දෙවෙනි පදයේ වාරයක් පළවෙනි පදයේ අවකලනය ඒත් එකයි. දැන් එච්චරද? නෑ තාම මේ බෙදීමේ අවකලනය කෑල්ලක් විතරයි මේ. ඔන්න මේ බෙදීමේ අවකලනය මෙහෙම. මේ තමයි යටපදයේ වාරයක්. මේ උඩපදයේ අවකලනය අඩු කිරීම උඩපදයේ වාරයක් මෙන්න යටපදයේ අවකලනය. එන උත්තරේ සම්පූර්ණයෙන්ම බෙදන්න ඕන කාගෙන්ද? යටපදයේ වර්ගයෙන්. කවුද යටපදයේ වර්ගය? x ධන 3 x ඍණ 4. ඔය සම්පූර්ණ වර්ග කරන්න. ඒතකොට මේ දෙන්න වෙන වෙනම වර්ග වෙන්න බෑ. සම්පූර්ණ වර්ග කියන්නේ මෙයාගේ වර්ගය මෙයාගේ වර්ගය තමයි. ඉතින් මේක ළමයි සුළු කිරීමේදී මොවාරම තමයි කරන්නේ. නේද? ඉතලා මෙන්න මේවා සුළු කරලා ගන්න. මේ මෙතන ඉන්න සුළු කරලා ලස්සන. මේවා ගෙදරින් සුළු කරන්න. මේවා එකතු වෙනවනේ. x ඍණ 1 x ධන 2 කියන්නේ මෙතන 2x ධන 1 එන්නේ. මෙතනත් එනවා. මේක අර සුළු කරලා ගන්න. ඊළඟට a න උත්තරේ මේ වරහන් තුනම වැඩි කරන්න. මෙතනත් වරහන් තුනක් කියලා වැඩි කරන්න. ඒවා අඩු කරන්න. එතන කැපිටල් කිට්ල ඇයි යෝ. බෙදලා දාන්න ඉතින්. ලස්සන උත්තරයක්. කියන්නේ පොඩි උත්තරයක් එන්නේ නැතිව ටිකක් දීක උත්තරයක් එයි. හරි. කොච්චරයි කියන්නේ? මොකද අවකලනය කිරීම පියවර තමයි වැදගත්. මෙතනින් යනවා සුළු කරන්න තියෙන්නේ. මේක සුළු කරන්න හරි මොකද සුළු කරොත් නේ වලට තමයි වැරදි. සුළු කිරීමේ වැරදි හදා ගන්න පුළුවන් වෙන්නේ. මම හදන අර හදන බලන්න මේකත් පොඩ්ඩක්. තවම මේක ගණන් ගන්න ළම ගණන් අවකලනය ළමයි හරියට ප්‍රැක්ටිස් කරනකොට අවකලනය ගණන් නේද? පුළුවන් නම් 500 600 1000 විතර හදන්න ඕන. කියන්නේ අවකලනය ගණන් මොන තරම් තියෙනවද? නේද? මේවා හදන්න තමයි මේ ප්‍රැක්ටිස් වෙන්නේ. නේද? අවකලනය ළම ගණන් 100 200ක් හදන්න අනිවාර්යයි. රයිට් ඔන්න දෙවෙනි එක හදනවා මොනවා? 12 නේද? 12 වෙනි එක dy dx. අනු බලන්න. රයිට් ගන්න පළවෙනි පදේ වාරය. මේ යට පදේ වාරය. බෙදීමක් නේ. යට පදේ වාරය. උඩ පදේ අවකලනය. කවුද උඩ පදේ? උඩ පදේ කියන්නේ ගුණිතයක් නේ. මාරු කරනවා දාන්න ඕන. ගුණිතයක්. එහෙනම් 2x ධන 1 තමයි පළවෙනි පදේ වාරය. දෙවෙනි පදේ අවකලනය x වර්ග ධන පදේ අවකලනය කීයද? 2x විතරයි නේද? ඇයි? x වර්ග අවකලනය 2x පහේ අවකලනය බිඳුවයි. එච්චර. එකතු කරන්න දෙවෙනි පදේ වාරයක් x වර්ග ධන 5 වාරයක් පළවෙනි පදේ අවකලනය 2x එච්චරයි. මේ තියෙන මේ තාම තියෙන යට පදේ වාරයක් උඩ පදේ අවකලනය අඩු කරන්න උඩ පදේ වාරය 2x ධන 1 සහ x වර්ග ධන 5 මෙයාට උඩ පදේ පද දෙකක් තියෙනවා. උඩ පදේ වාරය යට පදේ අවකලනය x වර්ග ධන x මේ පහේ අවකලනය. එයාගේ අවකලනය අපි දන්නවනේ x වර්ගය අවකලනය 2x. ධන x ගේ අවකලනය ධන 1යි. ඍණ පහේ අවකලනය බිඳුවක් නිසා 2x ධන 1 විතරයි. මේන උත්තරේ සම්පූර්ණයෙන් බෙදලා දාන්න නේ. ඔව් බෙදන්න දිගේ සම්පූර්ණයෙන් බෙදලා දාන්න ඕන කාගෙන්ද? යට පදේ වර්ගයෙන් x වර්ග ධන x ඍණ 5 සම්පූර්ණ වර්ගය කොහොමද? දැන් ඉතින් මේක සුළු කරන්න. මේක සුළු කරන්න එනවලම හරි මේක සුළු කරන්න වෙනවම තමයි මේවා. මොකද අපිට දැන් අවසානයේ මේකේ අවකලන දැන් ඉදිරියට කරගෙන යද්දී අවකලන ප්‍රස්ථාර හම්බෙනවා. අවකලන ප්‍රස්ථාරවල මෙන්න මේ වගේ ප්‍රකාශන තමයි සුළු කරන්න වෙන්නේ. සුළු කරේ නැත්නම් ප්‍රස්ථාරයෙන් වැරදිනවා. නේද? හරියට ඒක හදා ගන්න ඕන. අගල ගන්න එතකොට අපි යන් ඊළඟ කැලලට අපි යන් ඊළඟ මූලධර්මයට අපි යනවා දැන්.
මේ මූලික තාම මේ බීජීය ගණිතය විතරයි මේ බීජීය ගණිත කොටස් විතරයි මේ අවකලනය කරන්නේ. දැන් අපි යනවා මෙතන යන ත්‍රිකෝණමිතික ශ්‍රිතවලට. ත්‍රිකෝණමිතික ශ්‍රිත. right ඊට මාතෘකාවක් ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය. තම මේක ගණන් එවනවා ගණන් තියනවා වල කරන්න දන්නේ. හරි? ගණන් කොහොමද හදන්නේ එවනවා? දුර තරම් ගණන් හදන්න. right. දැන් ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අපි ප්‍රමූල ධර්ම වලින් මම ත්‍රිකෝණමිතික ශ්‍රිත තුනක් ඔප්පු කරා. ඒ වගේම තව තුනක් මම වලට දුන්න හදන්න කියලා. නේද? ඔය මූලික ත්‍රිකෝණමිතික ශ්‍රිත තුන මම ඔප්පු කරලා පෙන්නනවා sin cos tan වලට එන උත්තර ටික. දැන් එතනින් එහාට ඊට පස්සේ මම හදන්න ගියා sec cosec cot වලට හදන්න කිව්වා. නේද? එතකොට දැන් ඔය ගත්තනේ ප්‍රතිඵල. දැන් ඔය ගත්ත ප්‍රතිඵලය තමයි අපි භාවිතා කරන්නේ. නේද? දැන් sin x නේ තමයි තිබ්බේ. sin x ට අවකලනය මතකද මොකක්ද? sin x ගේ අවකලනය cos x තමයි ආවේ උත්තරේ. ඕක තමයි මූලික ශ්‍රිතය. මෙහෙම නැත්නම් මූල ධර්මය තමයි ඔච්චර. sin x ගේ අවකලනය cos x. දැන් sin x ගේ තමයි වෙන ශ්‍රිතයක් තිබ්බොත්. ඒවනේ අපි බලන්න ඕනේ. sin x වෙනකොට sin 2x තියෙනවා. අන්න x කියන තැන දැන් x වෙනස් වෙලා තියෙනවා. අන්න දැන් එතකොට එතනින් එහාට තියෙන්නේ අපි මේ ඉගෙන ගත්ත මූල ධර්ම තමයි නැවත යොදා ගන්න තියෙන්නේ. sin x අවකලනය විතරයි අපිට මූල ධර්ම වලින් ඔප්පු කරලා ඒක තමයි භාවිතා කරන්නේ. ඒ යටතේ ඊට පස්සේ 2x කොහොමද 4x આવත් කොහොමද නේද sin x වෙදීම දෙක වගේ කෝණයක් આવත් කොහොමද 2 sin x આવත් කොහොමද ඒවා එතකොට දැන් අර මේ පරණ ඉගෙන ගත්ත සිද්ධාන්ත තමයි භාවිතා කරන්නේ. බලයක් වෙන්න පුළුවන් ඒක ශ්‍රිතයක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ ගුණිතයක් වෙන්න පුළුවන්, බෙදීමක් වෙන්න පුළුවන්. ඒ ඕනම මූල ධර්මයක් දාලා අවකලනය කරනවා. ඒතර මූලික ත්‍රිකෝණමිතික ශ්‍රිත ටික තමයි අපි සූත්‍ර විදිහට පාඩම් කරගන්නේ. නේද? ඒ ටික ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද? අවකලනය කරන්න බෑනේ. දැන් sin කැලලක් අවකලනය කරන්න ඒකේ අවකලනය cos කියලා දන්නේ නැත්නම් අන්න හෙලදෝ. නේද? ඒ නිසා මූලික ත්‍රිකෝණමිතික ශ්‍රිත ටික අපි පාඩම් කරගන්න ඕනේ. right මම එන මූලික ත්‍රිකෝණමිතික ශ්‍රිත වල අවකලන දෙනවා y සමානයි පළවෙනි එක දාගන්න sin. y සමානයි sin x නම් මෙයාගේ අවකලන dy අර dx. සමානයි අපි දන්නවා මොකද ආවේ cos x. මොන cos x. dy dx cos x. y සමානයි sin x නම් dy dx cos x. නේද? දෙක. y සමානයි cos x. y සමානයි cos x නම් dy dx මොකක්ද ආවේ ළමයි? මතක ඇති නේද ළමයි ඍණ sin x. ඍණ sin x. දැන් මෙතනත් මේ දේ තේරුම් ගන්නද මොනවද? මේ මෙතන ළමයි sin x නේ තියෙන්නේ. sin ශ්‍රිතයක් ආවොත් කොහේ හරි sin ශ්‍රිතයක් අවකලනය වෙන්නේ cos විදිහට. cos විදිහට අවකලනය වෙනවා cos x එනවා. sin x තියෙන නිසා හැබැයි මෙතන කෝණය වෙනස් වුණොත් මොකද වෙන්න ඕනේ? ඇතුළේ තියෙන කෝණය කියන්නේ දැන් ශ්‍රිතයනේ එතන තියෙන ඇතුළේ. කෝණය වෙනස් වුණොත් කෝණේ අවකලනයෙන් වල නැවත ගුණ කරන්න ඕනේ. මෙතන කෝණේ අවකලනය ගුණ කරනවා නම් ඇත්තටම තියෙන අර පෙර ගැටලුව වගේම තමයි. x ගේ අවකලනය කියලා එකයි. ඒක පේන්නේ නැහැ. හරි? right. ඊළඟට තුන්වෙනි එක y සමානයි tan x. tan x ගේ අවකලනය මොකක්ද ආවේ? අපි ඔප්පු කරලා පෙන්නුවා. dy අර dx සමානයි කවුද? sec වර්ග x. sec වර්ග x. නේද? tan ගේ අවකලනය sec වර්ග x. ඒක මතක තියෙන්න ඕනේ. tan ශ්‍රේණියක් තිබ්බොත් sec වර්ග x තමයි අවකලනය. 4. ඊළඟ මම අර කරන්න දුන්නේ y සමානයි
cot x එහෙනම් dy අර dx ඍණ cosec වර්ග x ඍණ cosec වර්ග x ඊළඟ පස්වෙනි එක y සමානයි sec x sec කෝණයක් තිබ්බොත් sec x y සමානයි sec x නම් dy යට dx අවකලනය sec x tan x sec x tan x ඊළඟ y සමානයි cosec x ඔය දෙන ත්‍රිකෝණ සිත 6 අපිට තියෙන නේද? ඉතින් ඔන්න ත්‍රිකෝණ සිත 6 මේ වැඩි තියෙනවා. dy යට dx ඍණ cosec x cot x ඍණ cosec x cot x ඔන්න සූත්‍ර ටික දුන්නා. මම දැන් ඊළඟ ඔය පාඩම් කරන්නේ මතක තියාගන්නදී කියන්න. මේක ඉස්සෙල්ලාම ලියා ගන්නවා. sin නම් cos cos නම් sin නේද ඍණ sin tan නම් sec වර්ග cot නම් ඍණ cosec වර්ග sec x නම් sec x tan x cosec x නම් ඍණ cosec x cot x right මෙන්න මේ විදිහට බලන්න මේක මතක තියාගන්න පුළුවන් කියලා. මොන මම පොඩි මතක තියාගන්න ක්‍රමයක් කියනවා මේ sin නම් sin එක සම්බන්ධතාවය මොකද්ද sin cos නේ තමයි නේද sin cos ඒක එකිනෙකට අර සම්බන්ධයි වගේනේ sin නම් cos වෙනවා cos නම් sin වෙනවා. ඒක දන්නවනේ අපි නේද? අර ඕනනම් මතක තියාගන්න පුළුවන් අර අපිට ත්‍රිකෝණමිතියේ නිකන් 90 දින කතා දෙනවා sin 90 දින cos දින cos 90 දින sin දින. ඒ දවස්වල නම් ඒ කාලේ නම් sin සහ cos තමයි සම්බන්ධය. එහෙනම් මේ sin වල අවකලනය cos වෙනවා cos ගේ අවකලනය sin. cos ගේ අවකලනය නිකන් මේ ඍණ. මම එකක් කියන්න මතක තියාගන්න ක්‍රමයක්. දැනට නිකන් මෙහෙම මතක තියාගන්න. sin නම් cos අවකලනය cos දෙකක් නම් ඒක sin. ඊළඟ මේ tan cot තමයි ඊළඟට දෙන්න සම්බන්ධ වෙන්න දෙන්න. එයි tan කියන්නේ එකයට cot වෙනවා. එකයට cot කියන්නේ tan. නේද? ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවානේ. tan cot. එතකොට tan cot නම් අවකලනය බලන්න tan සහ cot දෙකේම අවකලනය වර්ගයවා තියෙන්නේ. කවුද වර්ග? කවුද වර්ග දෙක හැබැයි? මේ යට ඊළඟට ඉන්න සෙත් දෙක තමයි වර්ග වෙලා තියෙන්නේ. sec වර්ගයක් වෙනවා tan නම් cot වර්ගයක් මේ cosec වර්ගයක් වෙනවා cot නම්. එහෙනම් ඔන්න tan cot දෙකක් මතක තියාගන්න මොකද්ද? වර්ග වෙනවා. කොහොමද වර්ග වෙන්නේ? tan නම් sec වර්ග. ඔක මෙහෙම මතක තියාගන්න පුළුවන්. මතකද තමයි මේ මූලික සූත්‍ර තුන මතකද අපේ ත්‍රිකෝණමිතියේ ඉස්සෙල්ලාම ගන්න සූත්‍ර. නේද? සූත්‍ර තුන තියෙනවා එක දන tan වර්ග x සමානයි sec වර්ග x. මොනවද ඉන්නේ? නේද? එක දන cot වර්ග x සමානයි cosec වර්ග x. මොකද ඉන්නේ සූත්‍රය? ඉතින් මේ බලන්න මේ සූත්‍රෙත් සම්බන්ධ වෙලා තියෙන tan එක සම්බන්ධ වෙලා තියෙන sec මෙයයි. cos cot එක සම්බන්ධ වෙලා තියෙන cosec. ආයෙත් මේ සම්බන්ධතාව මතක තියෙන්න ඕනේ දැන් ඔළුවට එන්න ඕනේ. එහෙනම් මේ tan එක සම්බන්ධ sec වර්ග x tan ගේ අවකලනය sec වර්ග x cot x ගේ අවකලනය ඍණ cosec වර්ග. ඉතින් මම පස්සේ කියන්නම් cosec වර්ග වෙනවා කියලා මොකද තියාගන්න සම්බන්ධතාව දෙකක් මොකද තියාගන්න. කවුද? tan නම් sec වර්ග cot නම් cosec වර්ග.
ඊළඟ එක මේ cosec x cosec x. sec x ගේ අවකලනය බලන්න sec x tan x තමයි. cosec x ගේ cosec x cot x. මේ දෙකම ටිකක් එක වගේ නෙමෙයි. මේ දෙක මන් දැන් එක වගේ ඉන්නවා. මේ දෙක තව එකක් එක වගේ. මේ දෙක තව එකක්. මොකද්ද වෙන එක වගේ ඉන්නේ? මේ දෙක ගුණිත වෙනවා. sec සහ cosec ගේ තියෙන ගුණිත අවකලනය. කවුද? sec නම් sec x tan x. මෙයා මොනට යන්නේ? ඉතින් අදාළ සිතේ මොනට ආවිලා ඉන්නේ tan. ඒ අනිත් එක. sec x tan x. එයි මේ sec එක සම්බන්ධය කොහොමද කියනවා කියන්නේ මේ tan එක. නේද? එහෙනම් sec x tan x. ඊළඟ cosec එක. cosec x cot x. මෙතන cot සහ cosec සම්බන්ධයි නේද? ගුණිත ඉස්සෙල්ලා මෙයා ආවිලා අනිත් එක්කෙනා ඊට සම්බන්ධ එක්කෙනා. cosec x cot x. sec x tan x. මේක ළමයිගේ මොනෑම හෝ ක්‍රමයකින් මේක ඔළුවට දාගන්න ඕන ත්‍රිකෝණ විදේශය. මේ සූත්‍රය මම ගන්න තමකුත් කරන්න බෑ. නේද? අද රිනේ නැටි මම කියනවා. මේ බලන්න රිනේ නැතිද? පේනව නේද මේ? හයිලයිට් කරගන්න මෙන්න මේක. මේ cos c අකුර තියෙන්නේ. cot c අකුර තියෙන්නේ. cosec c අකුර තියෙන්නේ. රිනේ රින එහෙනම් 100 කුර තියෙනවා රින වෙලා ඔව් මෙහෙම වගේ කියන්න පුළුවන් එහෙනම් die අවකලන විදිහට අපි දන්නවා cos ආව අනිවාර්යයෙන්ම රින උත්තරයක් එන්න ඕන cosec ආව රින උත්තරයක් එන්න ඕන cot ආව රින උත්තරයක් එන්න ඕන මොන රින ලකුණු ටික නැහැ ඉතින් ඔන්න මේ ටික නම් ඔළුවේ හරියට තියාගන්න ඕන දැන් අපි ගණන් කරමු ඔය ටික විතර කියන්නේ ඔය ටිකයි දැන් අර පෙර ඒවා මොනවාද බලයක වෙන්න පුළුවන්, ලබ්ධියක වෙන්න පුළුවන්, ගුණිතයක් වෙන්න පුළුවන්, බලයක වෙන්න පුළුවන්, මිශ්‍රිතයක සිතයක් වෙන්න පුළුවන්. නේද? ඕන එකක් දැන් මේ ත්‍රිකෝණ විදිහට අවකලනය කරමු. දැන් මෙතන පොරම ඔළුවට දැන් මම ඉස්සර කියපු එක මම හිතනවා ඔළුවට දාගන්න ඉන්න මේ x තියෙන නිසා යමතන x තියෙන මේ. ශ්‍රිතයක් තියුවොත් මේ මොකද x විතරක් තියෙන මෙතන x ගේ අවකලනය හැම එකකම එකකින් වැඩි කරලා තියෙනවා x ගේ අවකලනය. ශ්‍රිතයේ අවකලනය දැන් එකයි. මොකද x ගේ අවකලනය එකයි. එකකින් වැඩි කරලා තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැහැ. x වෙනකොට වෙන එකක් තිබ්බොත් අනිවාර්යෙන්ම මොකද වෙන්න ඕන? ශ්‍රිතයක අවකලනය වැඩි කරන්න ඕනද? චේන් රූල් එක. හරි එහෙනම් මම කරනවා මේ ටික. අපි දැන් ඒක බලමු. ඉස්සෙල්ලා මම උදාහරණ කීපයක් හදන්නම්. ඊට පස්සේ ඔයාලා එකෙන් ඔළුවට දාගන්න අදහස හරියට. ඊට පස්සේ ගණන් ටිකක් දෙන්නම්. Right, බලමු. මම ගන්න y සමානයි ඔන්න. sin 5x. y සමානයි sin 5x. dy dx කොහොමද එන්නේ? එන්න බලන්න. sin ස්පිතයක්. sin නම් අවකලනය වෙන්නේ cos. dy dx cos නම් කවුද? sin x නම් cos x. හරි sin x නම් cos x නේ. එහෙනම් sin 5x නම් cos 5x වෙන්න ඕන ඉස්සෙල්ලා මේ cos 5x ඇයි sin x නම් cos x වෙනවා පස්සේ අවකලනය වැඩි කරගන්න ඉස්සිතේ නේද එහෙනම් cos 5 cos sin 5x නම් cos 5x නම් අවකලනය කරා මොකද sin කැලල අවකලනය කරා cos 5x හැබැයි ළමයි දැන් මෙන්න පේනවාද ඉස්සෙල්ලා මෙතන x විතරයි තිබ්බේ මම කියවනේ x විතරක් තිබ්බ නිසා තමයි එකෙන් වැඩි කරලා තියෙනවා ඔය පේරුන්නේ නැති වුණාට දැන් 5x තියෙන්නේ නේද 5x නම් 5x ගේ අවකලනය දැන් කෝණයේ අවකලනය නැත්නම් ශ්‍රිතයේ අවකලනයෙන් දැන් ಗುಣ වෙන්න ඕනේ මේක. කීයද ළමයි මේ 5x ගේ අවකලනය? 5x ගේ අවකලනය 5යි නේ අපි දන්නවා 5. එහෙනම් උත්තරේ කියන්නේ 5යි cos 5x. ඔව්. 5යි cos 5යි. පහ මොඩේට ලියන්න පුළුවන්. අවකලනයේ පියවර මෙච්චරයි ඈ උදේ. මේ අවකලන පියවර. සුළු කරන්නේ ඒක ඔයාලගේ දතේ තියෙන එකක් ඈ. හරි දෙක. y සමානයි. අපි හිතමු cos 2x කෙනෙක් cos 2x කෙනෙක් කෝණය 2x කෙනෙක් දැන් මේ කෝණය මේ වර්ණන දාන්නේ දෙන්නේ වෙනම නෙමෙයි කෝණය එකට dy dx අවකලනය cos ශ්‍රිතයක් නේද cos ශ්‍රිතයක් අවකලනය කරන්නේ කොහොමද එහෙනම්
cos රිතය ඍණ sin නේ cos වල මොකක්ද ඍණ sin x නේ ඒ cos x නම් ඍණ sin x නා ඍණ sin දැන් cos දෙකයි x වෙන්නේ තියෙන කොහොමද නා ඍණ sin ඉස්සෙල්ලාම කොහොමද දාන්න බෑ sin cos රිතය අවකලනය කරා sin විදියට මෙන්න sin දෙකයි වෙන්නේ දැන් x වෙනකොට තියෙන නිසානේ අර එකෙන් වැඩි කරලා තිබ්බේ දැන් 2x වෙන එක කියන්නේ එහෙනම් 2x වෙන එක නම් 2x වෙන එක අවකලනය වැඩි කරන්න ඕන 2x වෙන එක අවකලනය කරලා x විශේෂයෙන් 2x ගේ අවකලනය 2x වෙන එක අවකලනය බිඳුවයි එහෙනම් දෙක විතරයි එහෙනම් මෙයා මුලට ගත්තු ඍණ 2යි sin 2x වෙන එක ඔව් ඉන්න y සමානයි අපි ගමු 4යි tan 2x පොඩි වගේ නේද ඊට ඉස්සලා ඔළුවට දාගන්න බෑ තියරි එක නේද 4න්නේ ළමයි 4 කියන්නේ නියතයක් නේ 4යි x වල අවකලනය කොහොමද අපි ගත්තේ මතකනේ නැත්නම් 4යි x වර්ගය කියලා තිබ්බොත් 4 එළියට අරන් x වර්ගය විතරයි අවකලනය කරන්නේ මේ වගේම තමයි මෙතන 4 එළියට අරන් ළමයි මේ විචලනය අවකලනය කරන්න ඕන tan රිතය එහෙනම් 4 එළියෙන් තියලා මම අනේ tan 2යි සම්බන්ධ කරනවා කොහොමද dy dx tan ගේ අවකලනය මොකද්ද sec වර්ග x tan x ගේ අවකලනය sec වර්ග x එහෙනම් tan x කියන්නේ sec වර්ග x එහෙනම් tan 2x sec වර්ග 2x වෙන්න ඕනේ එහෙනම් 4 එළියෙන් කියලා dy dx 4 මොන තිබ්බා sec වර්ග tan ගේ අවකලනය sec වර්ග හරි 2x මේ sec වර්ග 2x ඔතන ඉවරද නෑ අර x විතරක් තිබ්බොත් tan x නම් විතරයි sec වර්ග x දැන් 2x කෝණය වෙනස් වෙලා තියෙන්නේ. කෝණය අවකලනයක් කරන්න වෙනවා මේ 2x ගේ අවකලනය මොකක්ද දැන්? 2යි. එහෙනම් මේක දෙකෙන් වැඩි කරනවා. එහෙම වුණොත් 4 වරක් 2 8යි sec වර්ග 2x. ඔව්. අනවරයි. තව උදාහරණ කිහිපයක් හදමු. මේවා තමයි ප්‍රැක්ටිස් කරන උදාහරණ වලින්ම තමයි. ආයි මේ තියරි එක බොහොම පොඩි. උදාහරණ වලින් තමයි ගැටලුව එදේන ගැටලුව අපිට තේරුම් ගන්න අවස්ථාවක් තියෙන්නේ. කොහොමද එන්නේ කියලා. right මම ගන්නවා මේ y සමානයි. cot 2x ඍණ 4. උඩට දාමු දෙක. 2යි cot 2x ඍණ 4. හරි. එහෙනම් දෙක දීපා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ ළමයි නේද වෙනද? දෙක දීපා කියලා ගැටලුවක් වෙන දෙක එළියෙන් තියාගෙන එතන dy dx මේක මම පිටතට ගන්නවා cot 2x ඍණ 4 cot ගේ අවකලනය මොකද්ද ළමයි cot ගේ අවකලනය ඍණ cosec වර්ග x එහෙනම් මේ වරහණක් දාන මොකද මම ඍණ ලකුණක් නේද කියන්නේ වැඩි කිරීමක් තිබුණා ඍණ ලකුණක් එහෙනම් ඍණ cosec වර්ග x නේ ඒ x නම් දැන් 2x ඍණ 4 තියෙන එහෙනම් cosec වර්ග 2x ඍණ 4 ඔන්න ඕනේ දැන් මෙතනින් ඉවරද නෑ ඇයි ඒ ඉස්සෙල්ලා x විතරයි එතන තිබ්බේ දැන් 2x නේ අතර කෝණේ අවකලනය මුල කරන්නත් ඕනේ එහෙනම් cosec වර්ග 2x නේ අතර අවකලනය 2යි මොන වරද දැන් මේක වැඩි කරාම දෙවරක් 2 4යි ඍණ එක ඍණ 4යි cosec වර්ග 2x ඍණ 4 ඕක ඉවරයි ඔන්න ඉවරයි ඊළඟට y සමානයි sec x වර්ග මේක sec x වර්ග දින එක දැන් කෝණේ කවුද මේ නේද කෝණේ වරහණක් දාලා දින එකට sec කියන ශ්‍රිතය කෝණේ ඇතුලේ තියෙන වරහණ ඇතුලේ sec වර්ග x දින එක dy dx sec නම් මොකක්ද අවකලනය අපි දන්නවා sec x ගේ අවකලනය sec x tan x sec x tan x එහෙනම් sec x දැන් x වෙනවද x වර්ග ඍණ 1 දැන් මේක දාලා නෙවෙයි ළමයි ඊළඟ කෝණය අවකලනය දෙක ගුණ කරන්න ඕන හොඳට මතක තියාගන්න තාම මෙයාගේ අවකලන ඉවර නෑනේ sec ඍණයක අවකලනය මේ sec ඍණයක අවකලනය sec x tan x ඒක ලියලායි ඊට පස්සේ කෝණයට යන්න ඕනේ
මේ sec x tan x tan කවුද x x කියන්නේ මෙයාම තමයි x වර්ග දෙන්නේ. අන්න දැන් ඉවරයි වෙන මෙයා sec අවකලනය. sec x tan x. දැන් පුළුවන් කෝණයට යන්න. කවුද කෝණේ? x වර්ග දෙන්නේ එක අවකලනය කවුද ළමයි? 2යි x විතරයි. ඔච්චරයි. ඔව් ඊළඟ ගමු තව එකක් y සමානයි cosec දෙකයි x ඍණ 3 වර්ගය සම්බුත්. එන්න cosec අර විදිහම තමයි. දැන් cosec නේ මුලින්ම මම එන්නේ. ඊට පස්සේ මේ තමයි කෝණේ. කෝණේ තියෙන ටික ලොකු එකක්. වර්ගය. බලන්න දැන් right cosec දී අවකලනය බලන්න. cosec දී අවකලනය ඍණ cosec x cot x. එහෙනම් ඍණ cosec x. x කියන්නේ කවුද? මෙයානේ කෝණේ දැන් 2x ඍණ 3 වර්ගය තියෙන කෝණෙට දැන්. cosec x ඉවර නෑ මේක. කෝණය අවකලනය කරන්න කලින් cosec විතර අවකලනය කරලා ඉන්න ඕන. cosec දී අවකලනය cosec x cot x. cot 2x ඍණ 3 වර්ගය. ඔන්න හරි. කෝණය අවකලනය හරිද? දැන් මේ කෝණය අවකලනය x විතර අවකලනය කරලා ඉවරයි. දැන් යනවා කෝණය අවකලනය. කවුද? 2x ඍණ 3 වර්ගය. මේ අපිට ළමයි 2x ඍණ 3 වර්ගයක් කොහොමද අවකලනය කරන්නේ අපි? ඉතින් ඒ අවකලනය කරන විදිහ තමයි අපි දැන් දාන්න ඕනේ. යාගේ අවකලනය. අපි මොකද කරන්නේ ඉස්සෙල්ලා මතක නේද? බලයෙන් උඩට ගන්නවා. ඒ මෙතන අර බලයක බලයෙන් දෙන්නේ. නේද? බලයෙන් උඩට ගන්නවා. කවුද? 2. ශ්‍රිතය ලියුවා 2x ඍණ 3. බලයෙන් එකක් අඩු කරා. හරි ඔකම තමයි. ඊළඟට මොන මේ වරණක් දැම්මම කමන්නේ. ඒ කැලේ මොකද? මෙයාගේ අවකලනය ටික දිග එකක්. ඊට පස්සේ ශ්‍රිතයේ අවකලනය නැවත වැඩි වෙන්න ඕනේ මේක. බලය ලියුවා බලයෙන් එකක් අඩු කරා. නේද? ඊළඟට ශ්‍රිතයේ අවකලනය වැඩි වෙන්න ඕනේ 2යි ශ්‍රිතයේ අවකලනය 2යි. ඔව්. අන්න ඔයගේ ලොකු එකක් එනවා එතකොට නේ. මේ cosec මෙන්න මේක ඇරලා මේක ඇරලා සහ මේක ඇරලා. හරි. ඉතින් මොකද තමයි එතන උත්තරේ. right. දැන් ඉතින් අපිට දෙකතුව කර තමයි දැන් cosec ඇරලා විතරක් නෙමෙයි. තව තමයි ඉන්නවා. දැන් ගුණිතදාගේ මම උදාහරණ දෙකක් මම බලන්න. නේද ගුණිත කියලා තිබෙන්නේ නැහැ විතර. දැන් ඔය එක සිතයක් විතරක් අවකලන දැන් ඉතින් අර අනිත් මූලධර්ම ටික මේකට ඇප්ලයි වෙනවා ඊට පස්සේ. ගුණිත නේද බෙදීම හැම එකම දැන් මෙතන දාලා අපිට අවකලනය පුළුවන් හොඳ අච්චාරුවක් කරලා ගන්න ඊට පස්සේ. හරි බලන්න අපි හරියට මූලධර්ම ටික විතරයි ළමයි ඔළුවේ තියෙන්න ඕන අපිට. මූලධර්ම ටික දන්නවා ඕන ගැටලුවක් දුන්නාට පස්සේ අවකලනය කරන්න පුළුවන්. ඒකයි දැන් පුළුවන් තරම් ගණන් හදන්න. පුළුවන් තරම් ගණන් හදලා මේක ප්‍රැක්ටිස් කරන්න. ඔන්න බලමු අපි මෙහෙම කියනවා. y සමානයි sin 5x cos 2x. දැන් මොකද වෙන්නේ? ත්‍රිකෝණමිතික ශ්‍රිතය හැබැයි ගුණිත තියෙනවා. දැන් ඉතින් ආයේ මේ දැන් මේක ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට යන්න බෑ ඉස්සෙල්ලා. මෙයාගේ අවකලනය මොකද මෙයාගේ යටත් වෙනවා තවත් ගණිත කර්මයකට මෙතන. ශ්‍රිත දෙකක ගුණිතයක්. ඒක තමයි අපිට ඉස්සෙල්ලාම උඩට එන්න ඕන. නැත්නම් මේ sin ගේ අවකලනය cos කියලා දාලා නෙමෙයි. මොකද ඕනම එකක් ළමයි ඕනම ගැටලුවක් එකතු කිරීමක් වෙන්න පුළුවන්. මේ ගණිත කර්ම වලට යටත්නේ. අන්න ඒක මතක තියාගන්න. එකතු කිරීමක් වෙන්න පුළුවන්. අඩු කිරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි කිරීමක් වෙන්න පුළුවන්. බෙදීමක් වෙන්න පුළුවන්. ඔය ගණිත කර්ම හතර ඇතුළේ තියෙන ගැටලුවක් නේද? එතකොට මේක බැලුවම පේනවා ශ්‍රිත දෙකක ගුණිතයක්. එන්න ඕනේ එතකොට ගුණිතය අවකලනය කරන්නේ කොහොමද? ගුණිතය අවකලනය කරන්නේ කොහොමද? ගුණිතය අවකලනය කරන්නේ කොහොමද? අපි දන්නවා ඉතින් පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ අවකලනය. දෙවෙනි පදයේ වාරයක් එකතු කරන්න ඕනේ ඊළඟට දෙවෙනි පදයේ වාරයක් පළවෙනි පදයේ අවකලනය. දැන් මේ විදිහට හදමු. පළවෙනි පදය කවුද sin 5x? ගැටලුවක් නෑ මේ දින් පද දෙක. ත්‍රිකෝණමිතික ශ්‍රිත දෙකම තියෙන්නේ. sin 5x වාරයක් cos 2x ගේ අවකලනය. දැන් ඉතින් ඕන ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට යනවා. cos 2x එයා තනියෙන් දැන් ඉන්නේ cos 2x ගේ අවකලනය. cos වල අවකලනය ඍණ sin මේ වරහන් දා ගන්න. ඍණ ගන්න අනිවාර්යයෙන් මේවා වරහන් දා ගන්නවා. නැත්තම් වල අනිවාර්යයෙන් පටල ගන්න මෙයාගේ මෙයා අඩු කරලා දාලා ඉන්නවා ඊළඟ උත්තරේ. අඩු කරන්න නෙමෙයි තමයි තියෙන්නේ ಗುಣ කරන්නේ මෙතන. පළවෙනි පදේ වල දෙවෙනි පදේ අවකලනය. cos 2x ඍණ sin x නේ. එතකොට cos 2x කියන නිසා ඍණ sin 2x. ඉවරද? නෑ. ඇයි කෝණය අවකලනයෙන් ගුණ වෙන්න ඕන 2යි. අන්න ඉවරයි. දෙවෙනි පදේ අවකලනය මේ. දැන් මොකද වෙන්න ඕන?
මේකට එකතු කරන්න බෑ යන්නේ පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ අවකලනය ධන දෙවෙනි පදයේ වාරයක් කවුද පළවෙනි පදයේ අවකලනය sin 5x අවකලනය කීයද ඉතින් sin 5x නම් sin ශ්‍රිතයක් sin ගේ අවකලනය cos නම් cos කවුද එතකොට cos වෙනවා sin 5x නේ එහෙනම් cos 5x වෙනවා අවකලනය cos 5x එතනින් ඉවරද නැහැ ඇයි 5x තියෙන්නේ ශ්‍රිතය අවකලනය වෙන්නේ වෙන්න 5 ඔන්න ඔච්චරයි ඉවරයි දැන් එතන ඉවරයි දැන් මේක ඔන්න සුළු කරන්න පුළුවන් මේ ඍණ එළියට ගන්න පුළුවන් ඍණ 2යි sin 5x sin 2යි දාන මෙතන 5ක් මුලට ගත්තාම cos 2ix cos 5x ඉතින් ඔන්න ඔය විදිහට දාන්න ඕන මේක නිකන් මේ දෙක නිකන් සමාන වුණා නම් අර CD සූත්‍රයක් මේ A ධන B සූත්‍රයක් වගේ දාන්නත් නිකන් පේනවා නිකන් මේ තරම් සමානයි එච්චර ගන්න බෑ දැන් මේ මේවත් සමාන වුණා නම් මේ දෙක සම්පූර්ණ ව්‍යාජී කරගත්තා A ධන B සූත්‍රය දැන් මෙතනින් හැට සුළු කරන්න බෑ ඔච්චර right ඒකට තව උදාහරණයක් ගමු මම මේ දැන් හිතලා දෙන උදාහරණ මේ ඔක්කොම ඊළඟ මම දෙන්නම් අපිට කියන ඒවා මොකද මේ සුළු කිරීම ඕන කරලා ගැටලුවක් හදන්න පුළුවන් right මේවා දෙනවම x වර්ග දාන්න දෙපයි x වෙන set මොකක්ද x වර්ග මේක x වර්ග දාන්න දෙකයි අතව මෙතන දා පොඩි ඊට උදාහරණයක් විතර මොන දීමක් නෑ නේද මම මෙහෙම දානවා මේක x වර්ග දාන්න දෙකයි x වර්ගයක් සෙට් කරනවා ඒක වෙනස් කරාම x වර්ග දාන්න දෙකයි x වර්ග 4යි x වර්ගය අවකලනය කරන්න y මේ y සමානයි dy වෙදින් d අන්න දැන් මේනවා දැන් මෙතන මොකක්ද මේ ගණිත කාරණේ මේ ඉස්සෙල්ලාම මේ දෙක එකතුවක් පද දෙකක් එකතුවක් එහෙනම් පද දෙක එකතුව කරන අවකලනය කොහොමද කරන්නේ ළමයි මෙයාගේ අවකලනය දාන්න මෙයාගේ අවකලනය යම් ඉස්සෙල්ලාම එහෙනම් මෙයාගේ අවකලනය 2x එක ගැටලුවක් නෑ දාන්න අන්න මෙයාගේ අවකලනය දෙනවා දැන් මෙයාගේ අවකලනය දෙනකොට පේනවද ළමයි මෙතන දැන් මොකද්ද මෙතන ගණිත කරපුවා මේ ගැටලුව තුන 2x වරක් sec 4x වර්ගය පද දෙකක් කියන එක පේනවද දැන් මේ පද දෙක 2x එක sec 4x වර්ගය කියන එක මේ 4x වර්ගය කියන්නේ කෝණය එතකොට හරි ඇයි sec කියන ශ්‍රිතය ඇතුලේ තියෙන්නේ 4x වර්ගය මෙයා තමයි කෝණය එතකොට ත්‍රිකෝණමිතික ඇතුලේ තියෙන කෝණය නමයි තියෙන්නේ නේද ත්‍රිකෝණමිතික ශ්‍රිතය ඇතුලේ තියෙන්නේ කෝණ එහෙනම් මේ පළවෙනි පදය වරක් දෙවෙනි පදේ අවකලනය වෙන්න බෑ ගුණිතය කරන්න මේ එහෙනම් 2x වාරය දෙවෙනි පදේ අවකලනය sec 4x වර්ග sec ශ්‍රිතයක අවකලනය මොකක්ද sec x tan x එහෙනම් sec x නේ x කියන්නේ 4x වර්ග ඉවර නෑ මේක sec x tan x tan 4x වර්ග 4x වර්ග නේද ධන දැන් මේ අපි යන්නේ මේ පළවෙනි පදයේ වාරය මේ ධන දාන්න කලින් මොකද වෙන්න ඕන ධන දාන්න කලින් අපිට මේ 4x වර්ගය තියෙන්නේ කෝණය අවකලනය ගුණ වෙන්නත් ඕනමයි නේද එහෙනම් මේ තියෙන එතකොට මේ පළවෙනි පදයේ වාරය මෙන්න දෙවෙනි පදයේ අවකලනය sec 4x වර්ගය මේ sec tan x වරක් 4x වර්ගය අවකලනය හතර පැත්තකින් තියාගෙන x වර්ගය අවකලනය කීයද 2x එහෙනම් හතර පැත්තකින් තියාගෙන මේ හතර පැත්තකින් තියාගෙන 2x එකෙන් වැඩි කරනවා කියන්නේ ළමයි කෙලිම 8x නේද ඉතින් මම ඒක 8x ක දාන්නම් ඔයාලට නේද පැහැදිලි වෙන්නේ නැත්නම් මෙන්න මේක උඩින් ලියා ගන්න එතකොට මේ උඩින් ලියා ගන්න 8x ආවේ කොහොමද මේ 4x වර්ගය අවකලනය දාලා 8x දැන් මොන මේ පළවෙනි පදයේ වාරය දෙවෙනි පදයේ අවකලනය හරිය මේ දෙවෙනි පදයේ අවකලනය තමයි මේ සම්පූර්ණ ගෙදෙන්න එනකම් දාන දෙවෙනි පදයේ වාරය කවුද දෙවෙනි පදේ sec 4x වර්ග වාරය පළවෙනි පදය 2x 2x කියව ගන්න සරලයින් ගොඩක්ම සරලයි දෙක. ඔන්න ඒකයි අවකලනය. ඔන්න මේකේ අවකලනය ඉවරයි. නේ? මේක දාන මේකනේ තිබ්බේ. මෙයාගේ අවකලනය වෙන්න ඕන. මෙයාගේ අවකලනය වෙන ඕන. එකතු කිරීමක් නිසා. ඉතින් මෙයාගේ අවකලනය මේක. මෙයාගේ අවකලනය මේ සම්පූර්ණයි. රතු පාට ලියලා. ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි අපිට ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් තිබ්බට පස්සේ ත්‍රිකෝණමිතික ශ්‍රිත සම්බන්ධ වුණාට පස්සේ
ඕනම විදිහකට ගැටලුවක් හරවලා එක සුළු කරන්න පුළුවන් වෙනවා. නේද? අර ත්‍රිකෝණ විදිහේ මූල ධර්ම තුල ඉඳගෙන තමයි මේ සුළු කිරීම කරන්නේ. ඉතින් සූත්‍ර ටික හොඳට ඔළුවේ තියෙන්න ඕන. රයිට් මම දැන් ගණන් ටිකක් දෙන්න හදන්න ඔයාලට. දැන් බෙදීමේ වදාම ත්‍රිකෝණ විදිහේ සූත්‍රය තුල දුන්නේ නැහැ. ඔයාලට මතක් දෙන්නම් ඒවා. මේ y සමානයි කියලා එන්න ඔක්කොම ළමයි x ගණනය අපි හිතමු sin 2x ටිකක් මම හිතනවා තමයි දෙන්නම ගණන් ටික ඕන විදිහකට හදන්න පුළුවන් වෙන විදිහට දෙන්නම්. මේ y සමානයි ඔක්කොම මේ හතරවෙනි බලය මෙතන තියෙනවා ළමයි. මෙතන 4යි x තියෙන්නේ. මෙතන හතරවෙනි බලය. හරි ගණන් 10ක් දුන්නා. ගන්න බලන්නකෝ. තනියෙන් හදන්න දැන් ගන්න ටක්
අපි හදමු මේ ටික බලමු. බලන්න මම ඉතින් ඒක හදනවා. පළවෙනි එකේ dy බෙදීම dx බලන්නකො ගුණිතයක් තියෙන්නේ නේද? ගුණිතයක්. එහෙනම් පද දෙක පේනවනේ මේ විදිහට වෙන් කර ගන්න. x ගානේ sin 2x. එහෙනම් පළවෙනි පදය වාරය. දෙවෙනි පදයේ අවකලනය sin 2x ගේ අවකලනය sin සිතයක් cos වෙන්න ඕන cos 2x වෙන්න ඕන. නේද? cos x වෙනකොට cos sin x තිබ්බොත් තමයි cos x වෙන්නේ. එහෙනම් cos 2x sin 2x නිසා cos 2x වෙන්න ඕන. වරක් මෙතනින් නතර වෙන්නේ නැහැ. මොකද කෝණය අවකලනය 2x තියෙන නිසා දෙකෙන් වැඩි කරන්න ඕන. එතන මේ තමයි දෙවෙනි පදයේ අවකලනය. ඒක එකතු කරන්න ඕන මොකක්ද? දෙවෙනි පදයේ වාරයක් sin 2x වාරයක්. පළවෙනි පදයේ අවකලනය x ගණනය අවකලනය 3x වර්ගම එකපාරම. ඉතින් මේක සුළු කරගන්න මේ දෙවරක් 2x ඝනය cos 2x ධන 3y sin 2x. සාමාන්‍යයෙන් අපි VGS විදියක් තියෙද්දි එයා මුලට ගන්නවා. ඊපස්සෙන් දාන්නේ නැහැ. නේද? ඒක නිසා 3y x වර්ගය sin 2x. ඔන්න විතරයි උත්තර. දෙක බලන්න 4x වර්ග කොට 5x නේ. මෙතනින් මම සිත දෙක වෙන් කර ගන්නවා. එකක් 4x වර්ග. එහෙනම් dy dx සමානයි 4x වර්ග වාරයක් දෙවෙනි පදේ කියන්නේ කොට 5x. කොට්ගේ අවකලනය ඍණ cosec වර්ග x. මේ වරහණක් දාන්න ලබා ඍණ cosec වර්ග x නේ. x කියන්නේ 5x. දැන් උදේ නතර වෙන්නේ නැහැ. මොකද cos ඍණය අවකලනය කරා දැන් කෝණය අවකලනය ගුණ කරන්න ඕන 5. 5x ගේ අවකලනය 5. දැන් ඕක එකතු කරන්න. මොකද්ද? දෙවෙනි පදයේ වාරයක්. දෙවෙනි පදේ කියන්නේ කවුද? cos 5x. වාරයක් පළවෙනි පදයේ අවකලනය 4x වර්ගය අවකලනය. මම කියන්නේ එක පැත්තකින් කරගත්තොත් කමන්නේ. 4 කියන එක පැත්තකින් තියාගෙන x වර්ගය අවකලනය කරමු. 2x. දැන් අර 4න් වැඩි කරාම 8x. ඔව් මචං. එකවර ගන්න ඕන. එච්චරයි ලෝකේ. මේකත් මේ වරන් අයින් කරගෙන සුළු කරලා දා ගන්න පුළුවන්. තුන්වෙනි. බෙදීම. අනේ sin 2x cos 2x තියෙන්නේ. මෙන්න බෙදීමක අවකලනය කොහොමද කරන්න තමයි? dy යට dx මෙන්න බලන්න. යට පදයේ වාරයක්. කවුද යට පදයේ? cos 2x වාරයක්. උඩ පදයේ අවකලනය sin ගේ අවකලනය. sin 2x ගේ අවකලනය අපි දන්නවා cos 2x වාරයක් 2. ඇයි ඒ? කෝණය අවකලනය 2x ගේ අවකලනය 2. එහෙනම් මේ sin 2x ගේ අවකලනය තමයි cos 2x වාරයක් 2. එහෙනම් මොන යට පදයේ වාරයක් උඩ පදයේ අවකලනය කරා. දැන් අඩු කරන්න ඕන උඩ පදයේ වාරයක්. උඩ පදයේ කවුද? sin 2x. මම ඉතින් කියන sin 2x වාරයක් cos 2 cosec 2x ගේ අවකලනය. cosec 2x ගේ අවකලනය දැන් ගන්නවා. cosec 2ක් නම් ඍණ cosec x cot x. ඍණ cosec x. x කියන්නේ 2x. cot 2x. සම්පූර්ණයෙන් බෙදන්න මේ. සම්පූර්ණයෙන් බෙදන්න දැන් කාගෙන්ද? යට පදයේ වර්ගය. නේද? යට පදයේ වර්ගය විලා cosec 2x ගේ වර්ගය cosec වර්ග 2x. නේ? ත්‍රිකෝණමිතික සූත්‍රයක වර්ග කරද්දී අපි දැන් ඉගෙන ගන්න තියෙනවා එකක් නේ. දැන් cosec මෙහෙම 2x ගේ මෙහෙම වර්ගය දැම්මත් එකයි. මේ වර්ගයේ සාමාන්‍ය ත්‍රිකෝණමිතික සූත්‍ර වල ලියනවා මෙන්න මෙතන වර්ගය. cosec ඉවර වෙන්න. cosec වර්ග 2x. හරි ඒක ගැටලුවක් නෑ නේද? ඒක තමයි සාමාන්‍ය ත්‍රිකෝණමිතික සූත්‍රයක වර්ග පදය අපි ලියන්නේ. ඒක නිසා cosec 2x තියෙන්නේ cosec වර්ග 2x වෙනවා නේද වර්ග. ඉතින් මොන විදිහට අපි ඒක ඉවර කරා. ඇදිලා ඉවරට යනවා. ඊළඟට හතරවෙනි එක තියෙන්නේ ලබ්ධියක් නේද බෙදීමක්. එහෙනම් dy යට dx. මොකද්ද? යට තියෙන්නේ. යට පදේ වාරයක් උඩ පදේ. cos 2x වාරයක්. අන්න උඩ පදේ ළමයි
උඩ පදේ පොඩි වෙනසක් තියෙනවානේ. පද දෙකයි. ගුණිතයක්. උඩ පදේ ගුණිතයක්. මෙන්න මේක කරගත්තා මම උඩ පදේ නැවත දෙක කරලා. එහෙනම් මේ ලොකු අරහන් දාන්න වෙනවා. මේ ලොකු අරහන් දාන්න නැදේ. ඇයි ඒ? උඩ පදේ ගුණිතයක් නිසා දැන් ගුණිතය අවකලනය කරමු. කොහොමද ගුණිතය අවකලනය කරන්නේ? පළවෙනි පදේ වාරයක් දෙවෙනි පදේ අවකලනය. එහෙනම් 2x වාරයක් sin x ගේ අවකලනය cos x කියලා ඉන්නවා. ඒකේ ගැටලුවක් නෑ. මෙතන cos x විතරමයි. ඇයි ඒ? x නේ තියෙන්නේ කොහොනේ? හරි එච්චරයි. ධන දෙවෙනි පදේ වාරයක් sin x වාරයක් sin x නේ sin x වාරයක් දැන් දෙවෙනි පදේ 2x එතන. මේ පළවෙනි පදේ 2x sin x වාරයක් 2x ගේ අවකලනය කීයද? 2යි. ඔන්න. දැන් මේ බලන්න මේ තියෙන්නේ එතකොට අර උඩ පදේ අවකලනය හරි. යට පදේ වාරයක් උඩ පදේ අවකලනය. වෙනම වලින් අඩු කරන්න ඕනේ. උඩ පදේ වාරයක් උඩ පදේ 2x වාරයක් sin x. මෙන්න උඩ පදේ වාරයක් යට පදේ අවකලනය cos 2x ගමන මොකද්ද? ඍණ sin 2x වාරයක් කීයද? 2යි. කෝණය අවකලනය 2x නිසා දෙකකින් වැඩි කරනවා. මේන උත්තරේ සම්පූර්ණයෙන් බෙදන්න මොකෙන්ද? යට පදේ වර්ගය. cos 2x වර්ගය මක්වර එහෙම වර්ගය දාන්න පුළුවන් මෙහෙම. එහෙම නැතුව අපිට පුළුවන් මේ වර්ගය මෙයාව මෙතනින් අයින් කරලා cos වර්ග 2x දාන්න. ත්‍රිකෝණ විදිහට ඒක අපි දාන්නේ වර්ගයේ ගොඩක් වෙලාවට ඕක. අර විදිහ දාන අවස්ථා තියෙනවා. ඒකට ගැටලුවක් නැහැ. ඔච්චරයි. දැන් ඉතින් ඔබ සුළු කර ගන්න ඕන නම් පාර. මේක සුළු කර ගන්න ඕන. මොන හතරක් හරි. බලමු. x වර්ග cos 2x වෙන එක පස්වෙනි dy dx සමානයි ගුණිතයක් නේද? ගුණිතයක අවකලනය x වර්ගය. පළවෙනි පදේ වාරය දෙවෙනි පදේ අවකලනය cos ගේ අවකලනය මොකද්ද? ඍණ cos x නේ. cos x කියන්නේ 2x නේ. cos 2x වෙන එක මේ වරහන් හරියට දාගන්න වෙනස් වෙනවා. මේ වරහන් එක පැටලෙන්න පුළුවන්. cos 2x වෙන එක cot 2x වෙන එක cot 2x වෙන එක cot 2x වෙන එක right. එතකොට ඔන්න දැන් පළවෙනි පදේ වාරය දෙවෙනි පදේ අවකලනය කැලක් හරි නෙමෙයි. සිතේ අවකලනයද මොකද වෙන්න ඕනේ? සිතේ අවකලනය ගුණ වෙන්න ඕනේ. මොකද cos 2x වෙන එක තියෙන්නේ. එහෙනම් මේක වැඩි කරන්න ඕන 2x වෙන එකේ අවකලනය කීයද? 2 විතරයි. ඔන්න එතකොට පළවෙනි පදේ වාරය දෙවෙනි පදේ අවකලනය හරි. එකතු කරන්න ඊළඟට දෙවෙනි පදේ වාරය. කවුද දෙවෙනි පදේ? cos 2x වෙන එක. වාරයක් x වර්ගය අවකලනය බොහොම ලේසි. 2x. එච්චරයි. මොකද ගුණිතයක් දෙන්නේ? ගුණිතයක් දෙනවා මොනවද දෙන්නේ? ඒක. දැන් නම් හොඳට අර මේ රූල් ඉඩ තියලා හොදාගෙන එක දිගට හදාගෙන යන්න. නැත්නම් වලට පැටලෙනවා ඊට පස්සේ නේද? අර එකම රූල් එක ඉඳලා පුරායටයි දිවුවොත් එහෙම මේ රූල් දෙක එකම පේජේ ලියන්න තියෙන දේ පැටලෙන්න ඉඩ ගන්න තියෙනවා. ඒක නිසා මට දැන් මේ බෝඩ් එකේ කරන්න දෙයක් නැහැ කොහොමද? ඔයාලා එකම රූල් ලියාගෙන යනවා නම් ගොඩාක් හොඳ උත්තර හොයන්න ඉන්නේ. සුපිරි. right මේක බෙදීමක්. පැටලලා දාන්න. dy යට dx. කොහොමද? යටපදයේ වාරය. උඩපදයේ අවකලනය tan x වල වර්ගනේ. මේකේ හැබැයි අර මේක වෙනස් ඈ. මෙන්න මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. tan x වර්ගය කියලා කිව්වොත් මේ තියෙන්නේ ළමයි කෝණේ වර්ගය. මේ තියෙන්නේ මේ x වල වර්ගය. කෝණයට අදාළ විතරයි. මේක මෙහා හැම නෙවෙයි. මේ මෙහා මෙයාට සමාන නැහැ. මෙයා අසමාන මෙයා. මෙයා නෙවෙයි මේ තියෙන්නේ. මෙයා සම්පූර්ණ වර්ගය දාලා තිබ්බොත් අන්න මෙයා tan වර්ග x කියලා දාන්න පුළුවන් ඔය විදිහට. මේ විදිහට දාලා ඉන්නොත් මෙයා හරියි. ඒතර මෙයා කියන්නේ මෙයාවත් නෙවෙයි ඈ. කෝණේ වර්ගය විතරයි තියෙන්නේ. එහෙනම් යටපදයේ වාරයක් tan ත්‍රිතයක් දැන් තියෙන්නේ. tan ත්‍රිතයක් නම් කොහොමද වෙන්නේ? tan වල අවකලනය sec වර්ග නේ sec වර්ග x නේ. x වෙනුවට තියෙන ළමයි x වර්ගය. දැන් මොකද වෙන්න ඕන?
මේ කෝණයේ අවකලනය පුර වෙනවා. මොකද x විතර නෙවෙයි x වර්ගයක් තියෙන කෝණයේ අවකලනය x වර්ගයේ අවකලනය දැන් 2යි. මේ කෝණයේ අවකලනය 2යි x. අඩු කරන්න මේ පළවෙනි යටපදේ වාරයක් උඩ පදේ අවකලනය වෙන්න අඩු කිරීම උඩ පදේ වාරයක් tan x වල වර්ගය වරක් යටපදේ අවකලනය 2යි x නේ. ඒක ලේසියි. සම්පූර්ණයෙන් බෙදන්න x වර්ගයේ වර්ගය කියන්නේ x වල 4 වෙනි පද. ඔච්චරයි. ඔච්චරයි. හරි. මොන විදිහට වෙන්නේ? හත්වෙනි එක බලන්න. sin වර්ග 2යි x. මම එක කැලක් විතරයි තියෙනවා. ඒකට මම දුන්නේ එක විදිහට මේ අර වර්ග කැලි වල අවකලනය කරලා කලින්. මම කියන්නේ මේ තියෙන්නේ y සමාන මෙහෙම ලියන්න පුළුවන්. sin වර්ග කියන්නේ sin 2x ගේ සම්පූර්ණ වර්ගය කියන්නේ මෙහෙම. දැන් මේ මෙහෙම දුන්නට වඩා වලට මෙහෙම දුන්නාම ටිකක් තේරෙනවා. මේක මොන වගේද? පේනවා නේද මේ? කවුද ඉස්සෙල්ලා මෙතන හම්බෙන්නේ? එක කොටසයි දෙන sin කැලක් තියෙනවා. හැබැයි sin කැලකට පිටින්ම sin වර්ගයක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? බලයක අවකලනයක් මේ තියෙන මුලින්ම හම්බෙන්නේ බලය. හරියට නිකන් අර මේ 2x වෙන එක වර්ගය වගේ. මේ බලයනේ හම්බෙන්නේ. සම්පූර්ණ සිතේ පිටින්ම බලයක් තියෙනවා. එහෙනම් මේ බලයක අවකලනය විදිහට මේක අවකලනය කරලා ඉන්න ඕනේ. කොහොමද බලයක අවකලනය? දැන් මේක මේ විදිහට පොට්ටක් ගාලා මෙන්න මේ අදහස උඩට එන්න ඕනේ. මෙයා තමයි මේ ඉන්නේ. dy අර dx. කොහොමද? බලය මුලට ගත්තා. ශ්‍රිතය ලිව්වා එහෙම මේ sin 2x ලිව්වා. sin 2x ලිව්වා. බලයෙන් එකක් අඩු කරා. දෙකෙන් එකක් ගියාම එක වරනවා. sin 2x වල බලයෙන් බලය තියෙනවා. දැන් අන්න ඊළඟට. කවුද ශ්‍රිතය ළමයි? මෙන්න ශ්‍රිතය දැන්. sin 2x. sin 2x ගේ අවකලනය කවුද? sin 2x වෙනම වාරකට මොකද කරන්නේ? sin 2x ගේ වෙනම අවකලනය කරන්නේ කොහොමද? sin 2x ගේ අවකලනය cos 2x වරක් 2. ඇයි? ඇතුලේ කෝණයකුත් තියෙනවනේ. එහෙනම් sin 2x ගේ අවකලනය මේක අවකලනය කෝණයේ අවකලනය දෙන්නේ ශ්‍රිතයේ අවකලනය නෙමෙයි. මෙයාගේ අවකලනය තමයි cos 2x. ඉතින් නතර වෙන්නේ නැහැ. ඇයි? 2x ඉස්සරහ තියෙන්නේ. දෙකෙන් වැඩි කරන්නත් ඕන. දැන් පේනවනේ නේද ශ්‍රිතයක ශ්‍රිතය යන විදිය. හරි. මේ ඉස්සෙල්ලාම බලය දක්වන්න ඕනේ මේක. සම්පූර්ණ බලයක් තියෙන්නේ. එයි. එහෙනම් බලයෙන් තමයි පටන් ගන්න ඕනේ. එකපාරම sin ශ්‍රිතයට යන්න බෑ මෙතන. නේද? බලයයි තියෙන්නේ මුලින්ම පේන්නේ අපේ බලය. එහෙනම් බලය ගත්තා. බලයෙන් අඩු කරලා ඒ ටික කරා. දැන් ඇතුලේ ශ්‍රිතය යනවා. ශ්‍රිතයේ තියෙන sin ශ්‍රිතය. sin එක අවකලනය කරාම cos 2x cos 2x ගේ කෝණයට වෙයි කරන්න වෙනවා. එහෙනම් දෙකේ. ඔන්න ඔච්චරයි මේක අවකලනය. මම ඒ වගේ ටිකක් තමයි ඊට පස්සේ ඉඳන් දුන්නේ අට බලය. ඒවා. cos 3i cos 4x වෙනවා. එහෙනම් dy බෙදීම dx වෙන බලන්නකො. දැන් මේක අඩු කිරීමනේ තමයි පේනවා අඩු කිරීම. එහෙනම් මෙයාගෙන් අඩු කරන්න ඕනව කරන්නේ. ඉතින් මෙයා වෙනම අවකලනය කරනවා. මෙයා අවකලනය කරන්නේ කොහොමද? 3i cos 4x. ඕක මෙහෙම ලියන්න පුළුවන් නේද ළමයි? මම මොන අවකලනය කරන කයි y ආපහු ටිකක් මෙහෙම ලියනවා තේරෙන්න බලන්න. 3i cos x වල 4 වෙනි බලය. ඍණ x වල 6. දැන් පේනවා. මේක නිකන් අර x ඍණ එකේ වර්ගය වගේනේ. එහෙනම් 3 කියන එක නියතයි කොහොමද? එයාව එළියට තියාගෙන මෙයාව අවකලනය කරනවා. කොහොමද? මෙයාව අවකලනය කරන එකපාරම cos 2 දානවද නෑ? බලය ඉස්සෙල්ලාම දීලා පේනවනේ. එහෙනම් 4යි බලන ශ්‍රිතය ලියුවා cos x බලයෙන් එක කඩු කරන්න 3 වෙනි බලය. ඔව්. 3 වෙනි බලය. ඊළඟට දැන් මොන මේ බලයක් විදිහට විතර අවකලනය. ඇතුලේ ශ්‍රිතය දැන් cos ශ්‍රිතයක් තියෙන්නේ. cos ගේ අවකලනය. ඍණ sin x. ඍණ sin x. දැන් මෙතන කෝණයට යනවාද ආයේ? කෝණය අවකලනයෙන් වැඩි වෙලා කෝණේ තමයි x නේ තියෙන්නේ. x කියලා අවකලනය එකනේ. එකෙන් ගුණ වෙන්නේ නැහැ මේක. ඕන නම් මෙතන එකක් දාන්න. දැන් මෙතන එකක් තියනවා කියලා නම් දාන්න. ඔන්න දැන් එතන මේ ගෑල අවකලනය කළා ඉවරයි. ඍණ x වල 6 වෙනි බලය අවකලනය කරනවා. ගන්න මේක 6යි x 5 වෙනි බලය. ඔන්න උත්තර. මේක බලන්න ආපස්සට. මෙයා ඍණ මෙයා. ඒතර මෙයාව 3යි මෙයා බලයක් විදිහට අවකලනය කරනවා 4 මොන 4ක් ගොඩ ගත්තා cos x 4 එක කඩ කරාම 3යි මෙන්න ශ්‍රිතය අවකලනය ඍණ sin x එනිසා
9 ගුණිතයක් මෙන්න මෙහෙම ගුණිතය කොහොමද පළවෙනි පදේ වාය දෙවෙනි පදේ අවකලනය dy යට dx පළවෙනි පදය sin ඝන x මේ අර කිව්වේ මම අර sin තුන්වෙනි බලය කියන එක නේ තියෙන්නේ නේද sin x ගේ තුන්වෙනි බලය එහෙනම් sin x මේකද වැඩන්නේ නැහැ දැන් අපිට එතෙන් යන්න කලින් ගුණිතයක් නිසා පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ කියන්නේ cos πx ගේ අවකලනය කවුද ඍණ sin πx වාරයක් කොහේ අවකලනය පහයි ඔන්න හරි ඊළඟට ධන ගුණිතයක් නේ දෙවෙනි පදය cos πx වාරයක් මෙන්න sin ඝන x sin ඝන x කියන්නේ අර කිව්වා වගේ මේ sin x ගේ තුන්වෙනි බලය කියන එක තියෙන්නේ මෙයා අවකලනය කරන්නේ කොහොමද ඔයාලා බලයක් විදියට ඉස්සෙල්ලාම එහෙනම් මේ මම දාන මේක බලයෙන් උඩට ගත්තා sin බලයෙන් එක කඩු කරා බලයෙන් කඩුන sin 2 එහෙනම් sin වර්ගය දැන් මම අර ඉස්සෙල්ලාම වෙනම දානවා මෙතන දෙක දැම්මත් එකයි මෙතන දැම්මත් එකයි sin වර්ග x මේ බලයක් විදියට තාම අවකලනය කරේ දැන් ඇතුලේ ශ්‍රිතය කවුද ඉන්නේ sin x නෙවෙයි x තිබ්බොත් නේ ළමයි අර එකෙන් වැඩි කරේ x නෙවෙයි x වෙනකොට sin x sin ගේ අවකලනය cos x ඔව් ඔච්චරයි එතකොට හරිය නේද මේ මෙයා පළවෙනි පදේ වාරයක් දෙවෙනි පදේ අවකලනය මෙයා දන්න දෙවෙනි පදේ වාරයක් පළවෙනි පදේ අවකලනය 3යි sin cos x ඔච්චරයි එහෙනම් 9යි බලන්න අවසානයට 10 බෙදීමක් විදියට තියෙනවා dy යට dx බෙදීමක් කොහමද යටපදයේ වාරය sin 4 වෙනි බලය x උඩ පදයේ අවකලනය cosec 4යි x ළම cosec 4යි x cosec එකේ අවකලනය ඍණ වරණක් දාන්න වෙනවනේ cosec x cot x එහෙනම් cosec 4යි x cot 4යි x වරක් කීයද? ඇයි 4යි විදිහින් 4න් වැඩි කරන්න ඕන. අන්න වරහන වෙනවා. මේ ඇවිල්ලා දෙවෙනි උඩ පදේ අවකලනය දුන්නේ. යට පදේ වර උඩ පදේ අවකලනය මේ තියෙන්නේ. ඍණ එක මේ දෙන්න නියම උඩ පදේ වාරයක් නේ cosec 4යි x. වාරයක් cosec 4යි x වාරයක් යට පදේ අවකලනය. යට පදේ sin 4 වෙනි බලය. sin 4 කියන්නේ මම අර කිව්වේ එකපාරම ඔයාලට ඔලුවට එන්නේ නැත්නම් මෙහෙම sin x ගේ 4 වෙනි බලය ඔය තියෙන්නේ. ඕන බලය මුලට ගත්තා බලයෙන් එකක් අඩු කරා sin 3යි x එතකොට 4යි sin 3යි x ඉවරද නෑ ඇයි sin කෝණය සිතේට යන මේ සිතේ ඇතුලේ තියෙන sin x sin x යවන්නේ cos x ඔන්නච්චර එරි කොන්න ඉවර නෑ මේ බෙදීමක් නේද ඉවර මේ දිනේ යට පදේ වාරයක් උඩ පදේ අවකලනය ඍණ උඩ පදේ වාරයක් යට පදේ අවකලනය බෙදන්න දැන් සම්පූර්ණයෙන්ම යටපදේ වර්ගය. යටපදේ වර්ගය කියනවා sin 4යි x ගේ 4 වෙනි බලය x ගේ වර්ගය. 4 වෙනි බලය වර්ග වුණොත් කීයද? sin 8යි x වෙනවා. sin 8 වෙනි බලය. මේක ඕනනම් අර සම්පූර්ණ එළියෙන් අට දාන්නත් පුළුවන්. එළියෙන් අට දාන්නත් පුළුවන්. ගැටලුවක්. ඔච්චරයි. හරි ඔච්චරයි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි අද වුණ මූලික ත්‍රිකෝණමික ශ්‍රිත වල සූත්‍ර ඉවර කරේ නෑ. තව වැදගත්ම සූත්‍ර කීපයක් තමයි අද අපි කරේ. තව අපිට දැන් ඊළඟ ළඟදී තියෙනවා තව. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත තියෙනවා, ලඝු වර්ග ශ්‍රිත තියෙනවා, ඝාතීය ශ්‍රිත තියෙනවා. අන්න ඒ ටික ඉවර වෙච්ච ගමන් ඔන්න සූත්‍ර වලින් ත්‍රිකෝණ මේ අවකලනය ඉවරයි. හරි. අවකලනය ඊට පස්සේ ඉන්නේ අවකලනය ටික ටික වෙනත් මේ වටේ යනවා. හරි. right මම ඒතකොට මේ ගණන් ටික තමයි මම අද හදපු ගණන් තියෙනවා ගණන් අද 25 විතර හදුවානේ. නේද? ඒ ටික ඔක්කොම නැවත හදන්න මම දැන් ආයෙත් දැන්ම මම අද එවන්නම් තව ටිකකින් ගෲප් එකට දාන්නම් ගණන් ටික. ඒව දැන් හදන්න. මොකද මේ ගණන් හදන්න ඕන. මේ ගණන් හදනවා තමයි ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඔයාලම දැන් තේරුම් ගන්න ඕන මේක. දැන් මුලදර මේ පොඩි දෙයක් තියෙනවා. ඔයාලම තේරුම් ගන්න ඕන මෙන්න මේ වගේ එකක් මෙන්න මේ විදිහට හදන්න ඕන. තමන් හදනකොට ප්‍රැක්ටිස් වෙන්න ඕන. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් මගෙන් අහන්න. හරි මෙන්න මේ ගැටලුව කොහොමද හරිද මේක වැරදිද කියන එක අනිවාර්යෙන් මම නිවැරදි කරගන්න අහලා. හරි එහෙනම් තමයි මම අද දවසේ මේ ටික ඉතින් ඉවර කරන්නම්. දැන් අපි සිකුරාදාය හම්බුනේ. ඒ 10ට. හරි. right එහෙනම්
සියලු දෙනාට වෙන සුබ දවසක් අයුබෝවන්